ආයිබෝන් දුවේ පුතේ අපි මේ වීඩියෝ එකෙන් අද සාකච්ඡා කරන්නේ මම අර ඔයාලට දුන්නනේ ජූනි මාසය සඳහා නිබන්ධනයක්. ඒ නිබන්ධනයේ වැටීම හා විද්‍යාත්මක අංකණය කියන පාඩමයි පත හා නිර්මාණ කියන පාඩමයි තියෙනවා. අන්නේ නිබන්ධනයේ කෙටි සටහන් ටික සම්පූර්ණ කරගන්න හැටිත් ඒ නිබන්ධනයේ තියෙන ප්‍රශ්න පත්‍ර දෙකට පිළිතුරු ඒ කියන්නේ ඔයාලා ලියලා තියෙනවා දැන් මේ වෙද්දි ප්‍රශ්න පත්‍ර වලට උත්තර අන්නේ වගේ හරි වැරදි බලා ගන්න හැටිත් තමයි මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. පුතේ මේ වීඩියෝ එකෙන් පස්සේ මම පොඩි අලුත් වැඩක් පටන් ගන්නවා. ඒක ගැනත් පොඩි හැඳින්වීමක් මම කරලා ඉන්නම්. පුතේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එකේ යටතේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ලින්ක් එකක්. ඒ ලින්ක් එකෙන් ගියාම ඔයාලට පොඩි ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට මම අද ඉඳලා දාන හැම වීඩියෝ එකකම ඒ ලින්ක් එක ඔයාලට දාලා තියෙනවා. එතනදි වෙන්නේ ඒ පාඩමට අදාළ කෙටි ප්‍රශ්න 10ක් හෝ 12ක් පැය භාගයක් විනාඩි 40ක් වගේ කාලයකදී ඔයාලට උත්තර සපයන්න තමයි තියෙන්නේ. එතකොට ඒක කෙටි ප්‍රශ්න විදිහට තියෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා ඒකට අදාළ උත්තර 4ක් දීලා තියෙනවා. නිවැරදි උත්තරේ ඔයාලට තෝරන්න තියෙන්නේ. හැබැයි ගණිතයේදී පුතේ ප්‍රශ්න පත්‍රවල එහෙම කෙටි ප්‍රශ්න තෝරන ප්‍රශ්න හම්බෙන්නේ නැහැ. ඒ වුණාට මේ තාක්ෂණික ගැටලුත් එක්ක ඒක තමයි තියෙන සාර්ථකම ක්‍රමය. ඔයාලා කටු වැඩ කොලයක ඒ ගාන හදලා ඒකට එන උත්තරේ අර පිළිතුරු හතරෙන් තෝරලා ටික් කරන්න තියෙන්නේ. එහෙමනම් ඒ වැඩේ ඔයාලා අද ඉඳලා කරන්න ඕනේ. අනිත් දේ තමයි මේ පැය භාගය ඇතුළත ඒක දීලා තියෙන වෙලාව ඇතුළත ඔයාලා සම්පූර්ණයෙන් පේපර් එක ඉවර කරන්න ඕනේ. ඒකට ආය අපිට වෙලාව වැඩිපුර ගන්න බෑ. ඊට පස්සේ නවත්තලා ආයෙ පටන් ගන්න බෑ. එහෙම දෙපාරක් කරන්න බෑ. එක්කෙනෙකුට එකපාරයි ඒක කරන්න අවස්ථාව දීලා තියෙන්නේ. ඒ හින්දා මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඒකට සුදුසු වෙලාවක් තෝරාගෙන ඒ ලින්ක් එක හරහා ගිහිල්ලා ඔයාලට මේ පේපර් එකට මුහුණ දෙන්න පුළුවන්. හැමෝම අනිවාර්යයෙන් මේ පේපර් එක කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ කරන අපේ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අඩු වෙනවා. පුතේ අපි මේ හදන්නේ පුළුවන් තරම් මේ ඔන්ලයින් ක්‍රමය සාර්ථක කරගන්න. මොකද අපිට වෙන විකල්පයක් නැහැ. ඒ හින්දා මේ කියන විදිහට වැඩ ටික කරගත්තොත් ඔයාලට මේක ගොඩ දා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. එහෙමනම් පුතේ මම ජූනි මාසයේ සඳහා දීලා තියෙන නිබන්ධනය ගත්තාම ඒකේ 13 වෙනි සහ 14 වෙනි පාඩම් දෙකේ කෙටි සටහන් අපි සම්පූර්ණ කරගමු. පළවෙනි පිටුවේ දීලා තියෙනවා වැටීම හා විද්‍යාත්මක අංකණය යටතේ කෙටි සටහන්. මේකේ පළවෙනි පිටුවේ මම මේ 6 වෙනි ශ්‍රේණියෙන් ඔයාලට සංඛ්‍යා කලාප ගැන පොඩි අවබෝධයක් ගන්න උදාහරණයක් දීලා තියෙනවා. පුතේ අපි දන්නවා දීලා තියෙන සංඛ්‍යාවක ඉලක්කම් ගන්න වැඩි නම් ඒ කියන්නේ අපිට මෙතනදී ඉලක්කම් 12ක් දක්වා වූ සංඛ්‍යාවක් ගැන කතා කරන්න පුළුවන්. ඒ ඉලක්කම් ගන්න වැඩි නම් අපිට ඒක ලියන ක්‍රමය කියන්නේ අපි කියවන ක්‍රමය එහෙම අපිට පොඩ්ඩක් ගැටලු මතුවෙනවා. අපි උදාහරණයක් විදියට මෙන්න මේ වගේ සංඛ්‍යාවක් ගත්තොත් බලන්නකෝ දැන් මේක ඉලක්කම් 11ක් තියෙන සංඛ්‍යාවක්. එතකොට මේ වගේ සංඛ්‍යාවක් ගත්තොත් මේක අපිට කියවන්න බෑ නිකන් මෙහෙම සරලව. ඒ හින්දා අපි මේකේ එක ස්ථානයේ ඉඳලා ඉලක්කම් 3 බැගින් වෙන වෙන විදිහට මේක සංඛ්‍යා කලාප වලට වෙන් කරගන්නවා. එහෙනම් එක ස්ථානයේ ඉඳලා ඉලක්කම් 3ක් වුණ 525 එක කලාපයක්, 0.2 එක කලාපයක්, ඊට පස්සේ 537 එක කලාපයක්, 95 එක කලාපයක්. ওই විදිහට අපි මේක කලාප 4කට වෙන් කරගත්තාම අපි මේකේ මෙන්න මේ එක ස්ථානයේ කෙළවරේ තියෙන එක්කෙනාට කියනවා ඒකක කලාපය කියලා. මෙයාට කියනවා දහස් කලාපය කියලා. මේව 6 වසරේ. මේකට අපි කියනවා මිලියන කියලා. මේකට අපි කියනවා බිලියන කියලා. එහෙනම් දැන් අපිට මෙන්න මේ ඒකක දහස් මිලියන බිලියන කියන කලාප 4 පාවිච්චි කරලා මේ සංඛ්‍යාව කියවන්න පුළුවන්. එතකොට මෙතනින් පස්සේ තව කලාපයක් ට්‍රිලියන කියලා තියෙනවා. ඒක ගැන අපිට ඉගෙන ගන්න නැහැ. එහෙනම් අපිට මේ සංඛ්‍යාව කියවන්න පුළුවන් 95 බිලියන 537 මිලියන. බලන්නකෝ මේ ඒකකේ නම කියන්නේ. මේ කලාපයේ නම කියන්නේ 95 බිලියන 95 බිලියන කියවත් අවුලක් නැහැ. 95 බිලියන 537 මිලියන 8000 මොකද 8නේ තියෙන්නේ 8521. එතනදී ඒක කියන්නේ අපි ඒක නිකම්ම 521 කියලා කියනවා. එතකොට මෙන්න මේ වගේ විශාල සංඛ්‍යාවන්
මේ හකුලවල ලියන්න පුළුවන් ක්‍රමයක් තමයි විද්‍යාත්මක අංකණය කියලා කියන්නේ. මම විද්‍යාත්මක අංකණයට එන්න ඕන හින්දා තමයි මේකත් ආයේ ඔයාලට 6 ශ්‍රේණිය කොටසකුත් මෙතෙන්ට මතක් කරලා දුන්නේ. එතකොට මෙන්න මේ වගේ තියෙන විශාල සංඛ්‍යාවක් 1ත් 10ත් අතර සංඛ්‍යාවකින් ඒ කියන්නේ 1 හෝ 1ත් 10ත් අතර සංඛ්‍යාවකින් හා 10ෙහි බලවලින් ලියන එකට අපි කියනවා විද්‍යාත්මක අංකණය කියලා. මේක මම දීර්ඝ වශයෙන් පැහැදිලි කරලා තියෙනවා වැටීම සහ විද්‍යාත්මක අංකණය කියන පාඩමේදී. ඒ වීඩියෝ එක ආපහු බලන්න පුළුවන් නම් ඒ කියන්නේ අමතකයි වගේ නම් ආයෙ චුට්ටක් බැලුවත් ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ දැන් ඔන්න ඒක මම මේ පළවෙනි පිටුවේ අන්තිමටම දීලා තියෙනවා. දී ඇති සංඛ්‍යාවක මුල් කොටස 1 හෝ 1ත් 10ත් අතර සංඛ්‍යාවකින් හා ඉතිරිය 10ෙහි බලයක් ලෙස ලිවීම විද්‍යාත්මක අංකණය ලෙස හඳුන්වයි කියලා. ඉතින් මම ඒකට උදාහරණයකුත් ඔන්න දෙවෙනි පිටුවේ උඩ දීලා තියෙනවා. 50000 කියන සංඛ්‍යාව 1 හෝ 1ත් 10ත් අතර සංඛ්‍යාවකින් 5 කියලා ලියලා ඉතුරු ටික 10 4 වෙනි බලය කියලා බිංදු 4ක් තියෙන හින්දා 10 4 වෙනි බලය කියලා 10ෙහි බලයකින් ලියලා තියෙනවා. මෙන්න මේ විදිහට දීලා තියෙන සංඛ්‍යාවක් මෙන්න මෙහෙම ලියන එකට අපි කියනවා විද්‍යාත්මක අංකණය කියලා. හරි. ඊළඟට මෙතන ඔන්න තරුවක් දාලා ආයපව පොඩි කතාවක් කියලා තියෙනවා. ඒ වරක් 10 n වෙනි බලය යනු විද්‍යාත්මක අංකණයෙන් ලියා ඇති සංඛ්‍යාවක් නම් මෙහි ඒ අනු 1 හෝ 1ත් 10ත් අතර සංඛ්‍යාවකි. හරි නේද පුතේ? අපි කියවනේ මේ සංඛ්‍යාව 1 හෝ 1ත් 10ත් අතර සංඛ්‍යාවක් වෙන්න ඕන කියලා. අන්න ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්න ආපහු ලියලා තියෙනවා. ඊළඟට අපිට විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා ගණන් දෙකක් දීලා තියෙනවා. දැන් මම ආපහු මේ කොටසේදී මතක් කරලා දෙන්නම්. කොහොමද විද්‍යාත්මක අංකණය කියන එක අපි ලියන්නේ? ඒ විදිහට කොහොමද අපි ඒකට හරියන විදිහට සංඛ්‍යාවක් හදාගන්නේ කියන එක. මේකේ අපිට දීලා තියෙන පළවෙනි ගාන රෝම ඉලක්කම 1 විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා තියෙන එක. මෙන්න මෙහෙම එකක් තියෙන 24 මිලියන 850,000 මිලියන 850,000. පුතේ මේ සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් ලියද්දී අර මුල් කොටස 1 හෝ 1ත් 10ත් අතර සංඛ්‍යාවකින් තියෙන්න ඕන. එහෙමනම් අනිවාර්යෙන් මේක 2.0 කියලානේ තියෙන්න ඕන. 2.0 කියලා තියෙන්න ඕන. දැන් මේක ලියන්න ලේසි ක්‍රමයකුත් තියෙනවා. හැබැයි මේ ඕනෑම එකකට හරියන විදිහකට ලියන්න ක්‍රමයකුත් තියෙනවා. දැන් එතකොට මේක 2.485 කියලා ලියන්න නම් බලන්න මේ දශම තිත මෙන්න මෙතන තියෙන දශම තිත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි කියලා 7 පාරක් වම් පැත්තට එන්න ඕන. එතකොට මේ දශම තිත මේ සංඛ්‍යාවේ කෙලවරේ තියෙන කෙනා දැන් මෙතන කෙලවරේ එක්කෙනෙක් දශම ස්ථාන නැති හින්දා අපි දශම තිත තියලා නැහැ. හැබැයි ඕනෑම සංඛ්‍යාවක් ගත්තාම එයාගේ දශම තිතක් මේ කෙලවරේ තියන්න පුළුවන් නේ අපිට. ඒ හින්දා තමයි මම මෙතන තියෙන දශම තිත කියලා කීවේ. එතකොට ඒක 7 පාරක් අපිට වම් පැත්තට එන්න ඕනේ. එහෙමනම් මේ සංඛ්‍යාවේ දශම තිත 7 පාරක් වම් පැත්තට ගන්න නම් අපිට මොකද්ද කරන්න වෙන්නේ? අපි අර ඉගෙනගෙන තියනවා බිංදු 7ක් තියෙන සංඛ්‍යාවකින් බිංදු 7ක් තියෙන 10 බලයකින් බෙදුවා නම් මේක අපිට ආපස්සට ගන්න පුළුවන් වම් පැත්තට 7 පාරක්. එහෙනම් මම ඔන්න බිංදු 7ක් තියෙන සංඛ්‍යාවකින් මේක බෙදනවා. හැබැයි මේක බිංදු 7ක් තියෙන සංඛ්‍යාවකින් බෙදලා විතරක් මදි. අපිට ඒ සංඛ්‍යාවෙන් මේක ಗುಣ කරන්නත් වෙනවා. එහෙම නැත්නම් තිබ්බ සංඛ්‍යාව හම්බෙන්නේ නැහනේ. තිබ්බ කෙනා හම්බෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ දෙන්න සුළු කරපුවාම බලන්න මේ බිංදු 4ට මේ බිංදු 4ක් කැපිලා ගිහිල්ලා මේ 2485 1000න් බෙදාද්දි දශම තිත මෙතෙන්ට ඇවිල්ලා 2.485 කියලා හැදෙනවා. මෙතන තව 1.7ක් ඉතුරු වෙනවා. 1.7ක් ඉතුරු වෙනවා. එහෙනම් අපිට 2.485 වරක් 1.7 10 7 වෙනි බලය කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද පුතේ ලියපු හැටි? අපි ඉස්සෙල්ලා බැලුවා මේ කෙලවරේ තියෙන දශම තිත කී පාරක් මෙහෙට එන්න ඕනද? එහෙනම් වම් පැත්තට දශම තිත එනවා කියන්නේ බෙදන්න ඕන. අන්නේ ගානකින් බෙදුවා. 1.7කින් බෙදුවා. හැබැයි බෙදලා විතරක් මදි ඒ ගානෙම ಗುಣ කරා.
මම මේක රතු පාටින් ලිව්වේ මෙයාව සුළු කිරීමට ගන්නෑ. මේ දෙන්න සුළු කරන්නේ. මෙයාව අපි එහෙමම ගන්නවා කියලා පෙන්නන්න. බලන්නකෝ දැන්. මේ කෙනාව අපි එහෙමම අරගෙන තියෙන්නේ. එහෙමනම් දැන් අපිට එනවා 2. මේ කොටස සුළු කරපුවාම 2.485ක් වරක් 1.7. එන එක ලියන්න පුළුවන් 2.485 වරක් 10.7යි කියලා. දැන් හරිනේ විද්‍යාත්මක අංකනේදී වෙන්න ඕනේ. පළවෙනි කොටස 1 හෝ 1.10ත් අතර සංඛ්‍යාවකින් හරි 2 ගානක්නේ. අනිත් ටික 10 බලයක් විදිහට. දැන් ඊළඟට දෙවෙනි ගාන ගත්තාම බලන්න දෙවෙනි ගානේ අපිට තියෙනවා 0.994 කියලා තියෙනවා. දැන් මේ සංඛ්‍යාවේ අපිට දශම ස්ථානයක් තියෙනවා. එතකොට මේ සංඛ්‍යාවේ දශම ස්ථානය අපි ගෙනියන්න ඕන කොතෙන්ද යනකන්ද? මෙතෙන්ටම ගෙනිහින් බෑ. මේ 1යි 2යි 3යි 4ක් දක්වා ගෙනිච්චනම් 6.94යි කියලා හැදෙනවා. එහෙමනම් දැන් මේකෙදි සංඛ්‍යාව 0.0000694 මේකේ දශම ස්ථානයේ දකුණු පැත්තට 4ක් ගෙනියන්න ඕන. එහෙමනම් මේක අපිට 0.4ක් තියෙන සංඛ්‍යාවකින් ಗುಣ කරන්න වෙනවා. හැබැයි මෙතනත් ಗುಣ කරලා විතරක් මදි. එම සංඛ්‍යාවෙන්ම බෙදන්නත් ඕනේ. දැන් ඔන්න පුතේ එතන මම ලියලා තියෙන කළු පාටින් ලියලා තියෙන සුළු වෙන දෙන්න. දැන් එතකොට මේ 0.4ට මෙයාව ಗುಣ වෙද්දී 1යි 2යි 3යි 4යි කියලා දශම ස්ථානයේ මෙතෙන්ට ඇවිල්ලා 6.94යි කියලා උඩ ලවය හැදෙනවා. හරේ තියෙනවා 1.4ක්. එහෙමනම් මෙන්න මේක අපිට ලියන්න පුළුවන් 6.94 බෙදීම 10.4යි කියලා. අපි දන්නවා ධන දර්ශකයක් සහිත බලයක් හරේ තිබිලා ඒක ලවයට එද්දී ඍණ දර්ශකයක් වෙනවා. එහෙනම් මේක ලියන්න පුළුවන් අපිට 6.94 වරක් 10.4යි කියලා. හරි. ලියා ගන්නකො පුතේ ඔක. දැන් එතකොට වීඩියෝ එක නතර කරලා ලියා ගන්න ඕන කියන එක එහෙම ඔයාලා දන්නවනේ නේද? ඒ හින්දා මම ඊටු කොටස හදාගෙන යනවා. ඔයාලා මේක වීඩියෝ එක නතර කරලා අඩුපාඩු ටික හදාගන්න. ඊළඟට අපිට විද්‍යාත්මක අංකණයෙන් දීලා තියෙන දෙන්නෙක්ව සාමාන්‍ය ආකාරයෙන් දක්වන්න කියනවා. එතකොට ඒකේ පළවෙනි එක්කෙනා අපිට දීලා තියෙනවා 3.52 වරක් 10.4යි. හරි. ඔක්කොටම කලින් මෙන්න මේ 10 බලයක් විදිහට තියෙන කෙනා ප්‍රසාරණය කරලා ඒ කියන්නේ විහිදුවා ලියා ගන්න. මේක අපිට 10.4යි කියන්නේ 1.4යි. එහෙනම් දැන් අපි දන්නවා මේ 10 බලයකින් 10 100 1000 10 ලක්ෂය ඒ වගේ 10 බලවලින් ගුණ වෙද්දී මෙන්න මේ දශම තිත බිංදු ගානට දකුණු පැත්තට ගෙනියන්න පුළුවන්. හරි. එතකොට මේකේ බිංදු දෙකකට අපිට දශම තිත දකුණු පැත්තට ගෙනihin 352 කරන්න පුළුවන්. තවත් 100ක් තියෙනවා. හැබැයි මම මේක දශම පාඩමේදී තව ලේසි ක්‍රමයකට කියලා දුන්නා. මෙච්චර හිතන්න දෙයක් නැහැ එතකොට. අපි කරේ මොකද්ද? මෙයාව 352 කියලා හිතුවා. ඒක 10ෙන් ගුණ වෙද්දී අගට බිංදු 4ක් දැම්මා. හරිනේ? 352 කියලා. දැන් අපි දශම සංඛ්‍යා ගුණ කරද්දී එහෙමනේ. ඒවා පූර්ණ සංඛ්‍යා කියලා හිතලානේ ගුණ කරන්නේ. පුතේ දශම සංඛ්‍යා අමාරුයි නම් මේ පාඩම පොඩ්ඩක් මඤ්ඤම් වෙන්න පුළුවන්. මොකද දශම සංඛ්‍යා හරියට බැලුව මේක මේ කියන කතාව තේරෙන්නේ නැහැ. එතකොට ඔයාලගේ ගැටලුව තියෙන්නේ දශම සංඛ්‍යාවල නම් 8 වසරේ වීඩියෝ එකක් දාලා තියෙනවා මම දශම කියන පාඩමේ. ඒක පැහැදිලිව තියෙනවා දශම සංඛ්‍යා එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක. අන්න ඒක පුතේ බලලා ඉන්න. ඒ වීඩියෝ එක බලලා ඉන්න. ඒක බලලා මේ වැඩේ කරන්න. එතකොට ඔයාලට දශම සංඛ්‍යා පුළුවන් වුණොත් මේක මාර ලේසියෙන් ගොඩ දාන්න පුළුවන්. දශම සංඛ්‍යා බැරුව මේක කරන්න අමාරුයි. ඒ හින්දා එහෙම බැරි කෙනෙක් ඉන්නවනම් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. Tamanට බැරි දෙයක් ඉගෙන ගන්න අපි මේ හැමදේම කරන්නේ. එහෙනම් ආපහු ගිහිල්ලා 8 වසරේ වීඩියෝ එක බලලා එන්න. හරි. එහෙමනම් අපි මේක 352 කියලා හිතුවා. මේ බිංදු 4 අගට දැම්මා. දැන් මේකේ දශම ස්ථාන දෙකක් තියපු හින්දා මෙයාටත් දශම ස්ථාන දෙකක් අපිට අයින් කරන්න වෙනවා. එතකොට උත්තරයක් එනවා ඔන්නෝම. මේක අපිට ලියන්න පුළුවන් 35200යි කියලා ලියන්න පුළුවන්. හරි. ඔන්න විද්‍යාත්මක අංකනේ අපි සාමාන්‍ය ආකාරයට ගෙනාවා. ඊළඟට තියෙනවා
එක ගුණ කිරීම 10 ඍණ 5. එහෙනම් මේක අපි ඉස්සරෝම ධන දර්ශකයක් කරගන්නවා. එක බෙදීම 10 5. ඊළඟට 10 5යි කියන්නේ 0.5යි. එහෙමනම් 0.5ක් සහිත සංඛ්‍යාවකින් බෙදද්දී උඩ තියෙන කෙනාට දශම ස්ථාන 5ක් තියෙන්න ඕන. 1යි 2යි 3යි 4යි 5යි දශම ස්ථාන මදි හින්දා ඉස්සරහට බිංදු දාගත්තා. එහෙනම් ඔන්න ඔහොම උත්තරයක් එන්න ඕන. බලන්නකෝ මෙතන 0.5ක් තිබ්බ හින්දා මේ සංඛ්‍යාවේ උත්තරේ දශම ස්ථාන 5ක් තියෙන්න ඕන. එහෙනම් ওই තියෙන්නේ 0.0.0.0.1. ඊළඟට පුතේ අපිට වටීම කියන කොටස හම්බෙනවා. මෙන්න මේ වටීම කියන කොටසේදී අපි ආසන්න 10ට ඊට පස්සේ ආසන්න 100ට 18 වගේ ගුණාකාරයන් වලට වැටෙව්වා. ඒත් එක්කම 9 වසරේදී විශේෂ දෙයක් ඉගෙන ගත්ත මේ දශම සංඛ්‍යා වටීම කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේකේ ආසන්න 10ට වට යන්නේ කොහොමද කියලා මම පොඩි රූප සටහනකුත් එක්ක ඔයාලට දීලා තියෙනවා. මේකේ කියනවානේ අපි දන්නවා එක ස්ථානයේ ඉලක්කම 5 හෝ 5ට වැඩි නම්. ඒ කියන්නේ 5 6 7 8 9 කියන එක ස්ථාන තියෙනවා නම් ඉහළ 10 ගුණාකාරයටත් 0 1 2 3 4 තියෙනවා නම් පහළ 10 ගුණාකාරයටත් වටේනවා කියලා අපි දන්නවා. හරි. ඒ වගේම මම ඒක තුන්වෙනි පිටුවේ උඩ තරු ලකුණක් දාලා කියලා තියෙනවා. එක ස්ථානයේ ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් ඉහළ 10 ගුණාකාරයටද 5ට අඩු නම් පහළ 10 ගුණාකාරයටද වට යන්න කියලා තියෙනවා. ඊළඟට දශම සංඛ්‍යා වටීමේදී මම ඔන්න කොටුවක් ඇතුලේ උදාහරණ 4ක් දීලා තියෙනවා. මේ උදාහරණ 8ේදී අපි කරලා තියෙන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේන එක. එතකොට පුතේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයද්දී මම ඔයාලට කියලා දීලා තියෙනවා පළමු දශම ස්ථානයේ ඉලක්කම දිහා බලන්නේ. එතකොට ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේනවා නම් පළමු දශම ස්ථානයේ දිහා බලනවා. ආසන්න පළමු දශම ස්ථානයට වටේනවා නම් දෙවෙනි දශම ස්ථානයේ දිහා බලනවා. ආසන්න දෙවෙනි දශම ස්ථානයට වටේනවා නම් තුන්වෙනි දශම ස්ථානයේ දිහා බලනවා. එකක් ඉස්සරහට යන්නේ. එතකොට මේ කොටු කරලා තියෙන උදාහරණ 8 ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේලා තියෙන්නේ. බලන්න පළවෙනි එක 23.7. මම මේකේ දෙකක් විතර ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. 23.7. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයද්දී අපි පළමු දශම ස්ථානයේ දිහා බලන්නේ. එයා 5 හෝ 5ට වැඩි නම් ඉහළ පූර්ණ සංඛ්‍යාවට උත්තරේ 24යි. ඊළඟට 8.9.4. එහෙනම් දැන් මේකෙදී අපි ඒත් බලන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේන හින්දා පළමු දශම ස්ථානයේ දිහා අපිට මෙයා වැඩක් නැහැ. එහෙනම් ඒකත් 5 හෝ 5ට වැඩි හින්දා අපි මේක 9ට ගෙනියනවා. ඊළඟට 20.3.2 බලන්න ඒකත් ඔකේ තියෙන උදාහරණයක්. අපි පළමු දශම ස්ථානයේ දිහා බලන්නේ මෙයා අපිට වැඩක් නැහැ. එයා 5ට අඩු හින්දා පල්ලෙහා පූර්ණ සංඛ්‍යාවට ඒ කියන්නේ 20ට. ඊළඟට අන්තිම එක 46.071 අපි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයද්දී පළමු දශම ස්ථානයේ දිහා බලන්නේ. එහෙනම් මෙයා දිහා මෙයාලා වැඩක් නැහැ. ඒක 5ට අඩු හින්දා මෙයා පල්ලෙහා පූර්ණ සංඛ්‍යාවට. ඔන්න ඔය විදිහට අපි ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටීම් කරලා තියෙනවා. ඊළඟට මම ඔය වැටීම යටතේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. අපි ඒවට උත්තර ලියලා බලමු. කොහොමද වෙන්නේ කියලා. ප්‍රශ්න පත්‍රය නෙමෙයි මේ අර කෙටි සටහනේම මම තව ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. අපි බලමු ඒවට කොහොමද උත්තර එන්න ඕන කියලා. දැන් මේ උදාහරණ ටික ඇතුලේ මම මේ වටේීම කියන කොටස සම්පූර්ණම වගේ ආය ඔයාලට පැහැදිලි කරලා දෙනවා. බලන්න පළවෙනි රෝම ඉලක්කමේ අපිට කියන්නේ ආසන්න 10ට වට යන්න කියලා. එතකොට පුතේ ආසන්න 10ට වට යන්න අපිට දීලා තියෙනවා සංඛ්‍යාවන් 3ක්. එකක් තමයි 2164 අනිත් එක 55 අනිත් එක 287. හරි. දැන් ආසන්න 10 ගුණාකාරයට වට යද්දී අපි බලන්නේ එක ස්ථානය ගැන නේද? මොකද ආසන්න 10 ගුණාකාර කියපුවාම මම මේක අර පාඩමේදී කියලා දුන්නා ඕනෑම 10 ගුණාකාරයක අග බිඳුව වෙන්න ඕන. එක ස්ථානයේ බිඳුව වෙන්න ඕන. හැබැයි මේ දීලා තියෙන සංඛ්‍යා එකක්වත් 10 ගුණාකාර නෙමෙයි. එහෙනම් මෙයාලට ළඟම ඉන්න 10 ගුණාකාරය කවුද කියලා හොයන එක තමයි ආසන්න 10ට වටීම කියලා කියන්නේ. බලන්න පුතේ 2164 ගත්තාම මෙයාගේ 10 ගුණාකාර පල්ලෙහා එක්කෙනා 2160. මම ඔය දෙකම ලියන්න. 2160 164ට වඩා අඩු එක්කෙනා. වැඩි එක්කෙනා 2160.
170. ඕක අපි දන්නවනේ. එහෙනම් දැන් අපි බලන්නේ මේක 2160ද 70ද කියලා. අන්න ඒක තීරණය කරන්න අපි එක ස්ථානය ගැන බලනවා. එක ස්ථානයේ ඉලක්කම 5ට අඩු වෙනම් 15 10 ගුණාකාරයට. එතකොට අපේ උත්තරේ මෙන්න මෙයා. හරි. දැන් මම මෙතන මේකත් එහෙම ඉතුරු කරන්නම් ඈ. මේක නෙමෙයි. ඊළඟට 55 ගත්තාම 55ට වඩා කුඩා එක්කෙනා 50, වැඩි එක්කෙනා 60. දැන් අපි බලන්න ඕනේ මේක 50ද 60ද. එහෙනම් අපි බලන්නේ එක ස්ථානයේ. එක ස්ථානයේ ඉලක්කම 5 හෝ 5ට වැඩි නම් කොහෙටද යන්නේ අපි? ඉහළට යන්නේ. ඉහළට. එහෙනම් මේකේ උත්තරේ 60. ඒකේ උත්තරේ 50 නෙවෙයි. ඊළඟට 287 ගත්තාම 280 තමයි පහළ සීමාව, 290 තමයි ඉහළ 10 ගුණාකාරය. පුතේ එක ස්ථානයේ ඉලක්කම 5 හෝ 5ට වැඩි හින්දා අපිට යන්න වෙනවා මෙයාගේ 290 ගාවට. එහෙනම් මේක නෙමේ උත්තරේ. ඔන්න අපි ආසන්න 10 ගුණාකාරයට වට යන්න කියලා තිබ්බ ටික ওই විදිහට උත්තර ටික ගත්තා. හරි. ඊළඟට බලන්න දෙවෙනි රෝම ඉලක්කමේදී අපිට කියනවා මේ පළවෙනි එක ආසන්න 100ට වට යන්න කියලා කියනවා දෙවෙනි රෝම ඉලක්කමේදී. 5781 දීලා තියෙනවා. 64 දීලා තියෙනවා. 647 දීලා තියෙනවා. පුතේ ආසන්න 100 ගුණාකාරය කියපුවාම 100 200 300 400 500 ඕවනේ 100 ගුණාකාර. එහෙනම් අපි දන්නවා 100 ගුණාකාරයක එක ස්ථානයක් බිඳුව 10 ස්ථානයක් බිඳුව තියෙන්න ඕනේ. එහෙනම් 5781 ගත්තාම මෙයාගේ පහළ ගුණාකාරය 5700. හරිනේ 5700. ඔය 100 ගුණාකාරය 700 කියලා කියවෙන්නේ. ඊළඟට ඉහළ එක්කෙනා 5800. අපි ආසන්න 100 ගුණාකාරයට වට යද්දී 10 ස්ථානයේ දිහා බලන්නේ. එහෙනම් එයා 5 හෝ 5ට වැඩි හින්දා මෙයාගේ උත්තරේ 5800. හරිනේ පුතේ අපිට මේක තේරෙනවානේ 5781 කියපුවාම 5700ට වඩා 5800ට කිට්ටුයිනේ නේද? එච්චරනේ වෙන්න ඕනේ. හරි. ඊළඟට 64 ගත්තාම 64 පහළ 100 ගුණාකාරයේ බිඳුවයි. මොකද 64ට වඩා පහළ 100 ගුණාකාරයක් නැහැ. එහෙනම් බිඳුව. ඉහළ එක්කෙනා 100යි. බලන්න 64 එහෙනම් ළඟ කාටද? අපි දස ස්ථානයේ දිහා බලපුවාම 5ට වැඩි 64 6 තියෙන්නේ. එහෙනම් යාගේ උත්තරේ මොකද්ද පුතේ? 100. මේක නෙමෙයි. ඊළඟට 647 ගත්තාම පහළ 100 ගුණාකාරය 600 ඉහළ එක්කෙනා 700. බලන්න එහෙනම් ඒකේ දස ස්ථානයේ තියෙන 4 5ට වඩා අඩුයි. එහෙනම් ඔව් අපි දන්නවා 647 කියපුවාම 600ට ළඟයි 700ට වඩා. එහෙනම් ඒකේ උත්තරේ 600 700 නෙමෙයි. බලන්න තුන්වෙනි ගානේ ආසන්න 1000ට වට යන්න කියනවා. පළවෙනි එක 48265 ඊළඟ එක්කෙනා 7154 ඊළඟ එක්කෙනා 98. හරි අපි බලමු. එහෙනම් 1000 ගුණාකාර කියපුවාම 1000 2000 3000 4000 5000 6000 අගට බිංදු 3ක් තියෙන්න ඕන. 48265 කියපුවාම 48000 තමයි කුඩා එක්කෙනා. ඉහළ එක්කෙනා 49000. පුතේ අපි මේකෙදි බලන්නේ සිය ස්ථානය දිහා. එහෙනම් සිය ස්ථානය 5ට අඩු හින්දා මෙයාගේ උත්තරේ 48000යි. නිකනුත් හිතන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ ඔයාලට. 48265. ඉතින් 265 ඉනේ 48000ට අඩු. හැබැයි 49000ට යනවා නම් තව ගොඩක් යන්න ඕනේ. නේද? එහෙනම් ළඟ 48000ට. 7154 ගත්තාම කුඩා 1000 ගුණාකාරය 7000 ඉහළ එක්කෙනා 8000. පුතේ 100 ස්ථානයේ බලපුවාම 1. එහෙනම් මේකෙත් උත්තරේ 7000. හරිනේ 7157 154නේ. එහෙනම් 7000ට ළඟයි. 8000ට නෙමෙයි. 98 ගත්තාම 98ට වඩා කුඩා 1000 ගුණාකාරයක් නැහැ. එහෙනම් බිඳුවයි ඉහළ එක්කෙනා 1000යි. දැන් ඔයාලට උත්තරේ දන්නවා. 98 එහෙනම් කිට්ටුම බිඳුවටද 1000ටද? මේකේ සිය ස්ථානයකුත් නැහැ. ඒක බිඳුවයි. එහෙනම් අනිවාර්යයෙන්ම මේක පහළ සීමාවට එන්න ඕනේ. හරි. ඔන්න ඔය විදිහට
ආසන්න 10ට 100ට 1000ට වටයන් අපිට දීලා තිබ්බ ගණන් ටික අපි සම්පූර්ණ කරා. හරි. බලන්න මේකේ 4 වෙනි කොටසේ රෝම ඉලක්කම 4 දශම ස්ථාන ගැන තියෙනවා. ඒකේ අපිට පළවෙනි ඒ කියන්නේ රෝම ඉලක්කම 4 දීලා තියෙන ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයන්න කියලා 5.6 ඊළඟට 78.4 12.59. දැන් අපි දන්නවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටයනවා කියපුවාම මේ වගේ දශම කොටස් නැති වෙන්න ඕන. ඒ කියන්නේ 5.6ට වඩා කුඩා පූර්ණ සංඛ්‍යාව 5. ඉහළ එක්කෙන 6. නේ? ඒක අපි දන්නවනේ. එතකොට මේකේ පළමු දශම ස්ථානයේ දිහා බලන්නේ අපි. එයා 5 හෝ 5ට වැඩි හින්දා මෙයා ඇත්තටම කිට්ටු 6ට. එයා කිට්ටු 5ට නෙමේ. එයා වැඩියෙන්ම කිට්ටු 6ට. ඊළඟට 78.4. එහෙනම් කුඩා පූර්ණ සංඛ්‍යාව 78, විශාල එක්කෙනා 79. එයාගේ පළමු දශම ස්ථානය 5ට අඩු හින්දා එයා වඩාත්ම ළඟ පහළ පූර්ණ සංඛ්‍යාවට 79ට නෙමෙයි. ඊළඟට 12.59 කියපුවාම කුඩා පූර්ණ සංඛ්‍යාව 12, වැඩි එක්කෙනා 13. බලන්න මෙයාගේ පළමු දශම ස්ථානය 5 හෝ 5ට වැඩි. එහෙනම් එයා ආසන්නතම 13ට 12ට නෙවෙයි. ඊළඟට අපිට පස්වෙනි රෝම ඉලක්කමේ දීලා තියෙනවා ආසන්න පළමු දශම ස්ථානයට වට යන්න කියලා 45.26 594.95 6.217. එහෙනම් ආසන්න පළමු දශම ස්ථානයට වට යද්දී අපි බලන්න ඕනේ දෙවනි දශම ස්ථානය දිහා. දෙවන දශම ස්ථානයේ 5 හෝ 5ට වැඩි. ඒ හින්දා මෙයා ඉහළට යනවා කියන්නේ පුතේ. මේකේ පළමු දශම ස්ථානය ගත්තාම එකක් 45.2 අනිත් එක 45.3. ඔහොමනේ නේද? 45.26 ඒ කියන්නේ 45.2 තියෙන්න පුළුවන් 45.3 තියෙන්න පුළුවන්. එහෙනම් දෙවන දශම ස්ථානයේ 5 හෝ 5ට වැඩි හින්දා මෙයා යන්නේ ඉහළට 45.3ට. ඊළඟට අපිට දීලා තියෙනවා 594.95. 594.95. එහෙනම් පහළ පළමු දශම ස්ථානයේ 594.9 ඉහළ එක්කෙනා 9ට වඩා ඉහළ දශම ස්ථානයක් නැහැනේ. එතකොට ඒ කියන්නේ දශම ස්ථානයේ බිඳුව වෙලා මේ පැත්තට එකක් එකතු වෙනවානේ. එකක් එකතු කරන්නනේ තියෙන්නේ පුතේ. මෙතෙන්ට එකක් එකතු කරපුවාම මෙයා 595.0 වෙනවා. එහෙමනම් බලමු අපි මෙයා ළඟ 594.9ටද 595.0ටද ඒක තීරණය කරන්න මෙයාගේ දෙවන දශම ස්ථානය. ඒක 5 හෝ 5ට වැඩි හින්දා මෙයත් යන්න ඕන ඉහළට. හරි. ඊළඟට 6.217 කියපුවාම අපිට පළමු දශම ස්ථානයේ හැටියට 6.2 ගන්න පුළුවන් 6.3 ගන්න පුළුවන්. එහෙනම් මෙයාගේ දෙවන දශම ස්ථානයේ 1 හින්දා එයා යන්නේ පහළට ඉහළට නෙවෙයි. හරි. ඔන්න ඔය විදිහට අපි එහෙනම් ආසන්න 10ට 100ට 1000ට ආසන්න පූර්ණ සංඛ්‍යාවට ආසන්න පළමු දශම ස්ථානයට වැටීම කරා. දැන් එහෙනම් පුතේ අපිට ඉතුරු වෙලා තියෙනවා මේ තුන්වෙනි පිටුවේ අන්තිම හරිය ඔන්න පටන් ගන්නවා වැටීම සහ විද්‍යාත්මක අංකණය කියන පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රය. මම හිතනවා මේ වෙද්දිත් ඔයාලා ඒකට උත්තර ලියලා ඇති. එහෙනම් අපි බලමු ඒ ප්‍රශ්න පත්‍රයේ උත්තර වෙන්න කොහොමද? ඒ වගේ හරි වැරදි දාගෙන වැරදි තියනවා නම් රතු පාට පෑනකින් හදාගන්න. ප්‍රශ්න පත්‍රය අපෙන් අහන පළවෙනි ප්‍රශ්නය පෘථුවියේ මුළු පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග කිලෝමීටර් කියලා ඔන්න අපිට සංඛ්‍යාවක් දීලා තියෙනවා. ඒක මෙන්න මෙහෙම. 510යි ඊට පස්සේ 1.5කුයි. බලන්න. ඔව් 0.5ක් තියෙනවා. හරි. ඔන්න ඔය විදිහට සංඛ්‍යාවකින් දීලා තියෙනවා. මේ විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා කියනවා. එහෙනම් පුතේ අපි දන්නවා මේකේ දශමතිත බලන්න කී පාරක් එන්න ඕනේද? 1 2 3 4 5 6 7 8.
එහෙනම් මේක අපිට එකපාරම ලියන්නත් පුළුවන්. 5.1.1 වරක් 10 8. මොකද අපි 8 පාරක් 1 2 3 4 5 6 7 8ක් ආවනේ ආපස්සට. එහෙනම් ඒක 1.5 වරක් 10 8යි කියලා ලියන්න පුළුවන්. ඊළඟ දෙවෙනි ගානේ කියනවා එක්තරා නගරයක ජනගහනය මෙන්න මෙහෙම සංඛ්‍යාවක්. ඇත්තටම ඔය තියෙන්නේ 752,800ක්. එහෙම නැත්නම් 7,52,800ක්. මෙම සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න කියලා කියනවා. එහෙනම් මේකෙත් අපි බලන්න ඕනේ 1 2 3 4 5ක් එන්න ඕනේ ආපස්සට. එතකොට අපිට මේක ලියන්න පුළුවන් 7.528 වරක් 10 5යි. මොකද අපි 5 පාරක් ආපස්සට ආපු හින්දා. එහෙනම් තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි එකේදී අපිට කියනවා 0.0.58 විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා. පුතේ දැන් ආපස්සට ආපු හින්දා ධන දර්ශකයක් විදියට ලියවේ. මේක යන්න ඕන කොහෙටද? මේක ඉස්සරහට 1 2 3 කියලා ඉස්සරහට යන්න ඕන. එහෙනම් මේක අපිට ලියන්න වෙන්නේ 5.8 වරක් 10 ඍණ 3යි ඉස්සරහට ගිය හින්දා. ඊළඟට හතරවෙනි එක විද්‍යාත්මක අංකණයෙන් දක්වා ඇති පහත සංඛ්‍යා සම්මත ආකාරයට ලියන්න කියලා කියනවා. එතකොට හතරවෙනි එකේ ප්‍රශ්න දෙකක් අහනවා. 6.72 වරක් 10 4 තමයි පළවෙනි ප්‍රශ්නේ. මේක අපිට ලියන්න පුළුවන් එහෙනම් 6.72 වරක් 10 4 වෙනුවට මම 0.4ක් දැම්මා. එතකොට මේක දශම ස්ථානයක් නැතුව සලකපුවාම 672යි. එහෙනම් ඒක අපි 10000න් ගුණ කරන්න ඕනේ. එතකොට හරි. ඒක අපි 10000න් ගුණ කරද්දී අගට 0.4ක් දානවා. හැබැයි මෙතන දශම ස්ථාන දෙකක් තිබ්බ හින්දා මේකේ දශම තිබ්බහම අපිට උත්තරයක් එනවා 67200ක් කියලා. ඒකේ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම 2 හතරවෙනි එකේම රෝම ඉලක්කම 2. ඒකේ අපිට 2.5 වරක් 10 ඍණ 3 කියලා දීලා තියෙනවා. මේකෙදී අපි ඉස්සරෝම මෙන්න මේ ඍණ 3 වෙනි බලය ධන කරගන්න මෙයාව හරයට ගෙනියනවා 10 ධන 3යි කියලා. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් 2.5 බෙදීම 1000යි කියලා ලියන්න පුළුවන්. දැන් 1000න් බෙදද්දී දශම ස්ථාන 3ක් අලුතෙන් එකතු වෙන්න ඕනේ. දැනට එක්කෙනෙක් ඉන්නවා. තව 3 දෙනෙක් එකතු වෙන්න ඕනේ. තේරුම් ගන්න පුතේ අලුත් මේ ඔක්කොම දශම ස්ථාන 3ක් එහෙම නෙමෙයි ඈ. දැනට එක්කෙනෙක් ඉන්නවා. අලුතෙන් තව 3 දෙනෙක් එකතු වෙන්න ඕනේ. එහෙනම් මදි හින්දා මම බින්දු දාගත්තා. හරි නේද? දැන් තිබ්බේ මේ 5 කියන දශම ස්ථානේ විතරයි. දැන් 1 2 3ක් අලුතෙන් එකතු වෙලා තියෙනවා. එහෙනම් ඔන්න ඔය උත්තරේ එන්න ඕනේ. ඊළඟට පස්වෙනි ගානේ දැන් මේකේ අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ එක නතර කරලා රතු පාටින් හදාගන්න පුතේ. මම පස්වෙනි ගාන හදනවා මේකම කළා. පස්වෙනි ගානේ අපිට කියනවා සංඛ්‍යා 3ක් දීලා ආරෝහණ පිළිවෙලට ලියන්න කියලා. එතකොට 1 2.1 වරක් 10 3 අනිත් එක 3.7 වරක් 10 3 අනිත් එක 2.1 වරක් 10 ඍණ 3. දැන් පුතේ මේක ආරෝහණ පිළිවෙලට ලියද්දී අපි කුඩාම සංඛ්‍යාව මුලට ලියන්න ඕනේ. දැන් අපි දන්නවා ඍණ 3 කීවොත් මේකේ ඉස්සරහට එන්නේ. ඒ කියන්නේ දශම ස්ථාන නේද? දශම සංඛ්‍යාවක් වෙනවා. එහෙමනම් කුඩාම කෙනා මේ ඉන්නේ. එයාව අපිට ලියන්න පුළුවන් 2.1 වරක් 10 ඍණ 3යි. ඊළඟට මේ දෙන්නගෙම 10 3යි 10 3යි කියලා බලය තියෙන්නේ. එහෙනම් මේ මෙතන විශාල එක්කෙනා තමයි ලොකුම 2.1 3.7. එහෙනම් ලොකුම එක්කෙනා 3.7. එතකොට ඊළඟට එන්න ඕනේ 2.1 වරක් 10 ධන 3 10 ධන 3. විශාලම එක්කෙනා 3.7 වරක් 10 ධන 3. ඔන්න ඔය විදිහට උත්තරේ තියෙන්න ඕනේ. මේ පස්වෙනි ප්‍රශ්නේ. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21කි.
ඔන්න 6 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 21යි. ඒකේ රෝම ඉලක්කම 1 පළවෙනි රෝම ඉලක්කම අහනවා එම සංඛ්‍යාව සම්මත ආකාරයෙන් ලියන්නලු. මිලියන 21 ඉලක්කමෙන් ලියලා පෙන්නන්න කියලා කියන්නේ. හැබැයි ඒක සම්මත වෙන්න ඕනේ. ඒ කියන්නේ කලාප වලට වෙන් වෙලා තියෙන්න ඕනේ. ඔන්න මිලියන කලාපේ 21යි. දහස් කලාපේ නෑ. ඒකක කලාපේත් නෑ. හරිනේ? 21 මිලියන. ඒකක දහස් මිලියන. ඊට පස්සේනේ බිලියන. හැබැයි මේකේ බිලියන නෑ. මිලියන විතරයි තියෙන්නේ. එහෙනම් මෙතන මිලියන කලාපේ 21 තියෙන හින්දා 21 මිලියනය කියලා මේකට කියන්න පුළුවන්. ඒ විද්‍යාත්මක අංකණයෙන් ලියන්න කියලා අපිට කියනවා දෙවෙනි රෝම ඉලක්කමේ. එහෙනම් මේක විද්‍යාත්මක අංකණයෙන් ලියන්න ඕනේ. බලන්න මිලියන 21ක්. මේකෙදි දශම තිත 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් එන්න ඕනේ. එහෙනම් මේක ලියන්න පුළුවන් 2.1 වරක් 10 7යි කියලා. 7 වෙනි ගානේ ඉඳලා අපිට තියෙනවා වටීම කියන කොටස. බලන්න එහෙනම් 7 වෙනි ගානේ අපෙන් අහනවා 7 වෙනි ගානේ ත්‍රෝ මිලකන 1 ආසන්න 10ට වැටයූ විට 170 ලැබේ. තිබිය හැකි කුඩාම පූර්ණ සංඛ්‍යාව කුමක්ද කියලා අහනවා. පුතේ 170 හම්බෙනවලු ආසන්න 10ට වැටෙව්වහම. එහෙනම් අපි දන්නවා 165 166 167 168 169 170 71 172 173 174 මෙන්න මේ කවුරු හිටියත් මේ බලන්න පහ හෝ පහට වැඩි. ඒ හින්දා 165 166 167 168 169 යන්නෙත් 170 ළඟට. පහට අඩුයි 170 171 172 173 174 යන්නෙත් 170 ළඟට. එහෙමනම් තිබිය හැකි කුඩාම පූර්ණ සංඛ්‍යාව මොකක්ද කියලා අහන්නේ අපෙන් 165. මම මේ ටික මකන්නම්. මේක මේ ලියලා පෙන්නුවේ ආසන්න 10ට වටේපුවම 170 වෙන්න නම් තියෙන්න පුළුවන් සංඛ්‍යා ඔක්කොම මේ ලියලා පෙන්නුවේ මම. හැබැයි අපෙන් අහන්නේ කුඩාම එක්කෙනා. ඊළඟට රෝම ඉලක්කම 2 අහනවා එකේ 2455 ආසන්න 100ට වට යන්න කියලා කියනවා. පුතේ 2455 කියපුවාම කුඩා 100 ගුණාකාරය 2400යි විශාල එක්කෙනා 2500යි. මෙහෙම දෙකම ලියන්න ඕනේ නැහැ. මම මේ ඔයාලට උත්තරේ පැහැදිලිව පෙන්නන්න මේ දෙකම ලියන්නේ. 2455ට වඩා අඩු එක්කෙනයි වැඩි එක්කෙනයි දෙකම ලියන්න ඔයාලට පෙන්නන්න. එහෙනම් ආසන්න 100 ගුණාකාරයට කියපුවාම අපි බලන්නේ දස ස්ථානය. දස ස්ථානයේ 5 හෝ 5ට වැඩි හින්දා අපි මෙයාව ගෙනියන්නේ 2500 ගාවට. ඇත්තටම 2455 නේ පුතේ. 55 50ට එහා. එහෙනම් මේක යන්නේ මෙතෙන්ට. මෙයා නෙමෙයි. ඊළඟට 8 වෙනි ගාන මේකත් මම මකන්නම්. ඔයාලා එතකොට අඩුපාඩු ටික හදාගන්න වීඩියෝ එක නතර කරලා අටවෙනි ගානේ අපිට දීලා තියෙනවා ටිකක් ලොකු දශම සංඛ්‍යාවක්. ඒ කියන්නේ දශම ස්ථාන ගොඩක් තියෙන. 5.2යි 4යි 5යි 3යි 9. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා. පුතේ දැන් 5.2යි 4යි 5යි 3යි 9 කියපුවාම මේකේ කුඩා පූර්ණ සංඛ්‍යාව වෙන්නේ 5 විශාල එක්කෙනා 6 නේද? 5යි දශමනේ. එහෙනම් 5 කුඩා එක්කෙනා විශාල එක්කෙනා 6. අපි බලන්නේ පළමු දශම ස්ථානයේ දිහා එයා 5 හෝ 5ට අඩු හින්දා මෙයා කුඩා පූර්ණ සංඛ්‍යාවට යන්නේ. එහෙනම් උත්තරේ 5යි කියලා එන්න ඕනේ. දෙවෙනි එකට අහනවා ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න කියලා. එහෙනම් 5.2යි 4යි 5යි 3යි 9. දැන් ආසන්න දෙවන දශම ස්ථානයට වට යන්න කියපුවාම තේරුම් ගන්න දශම ස්ථාන දෙකයි ඉතුරු වෙන්න ඕනේ. දශම ස්ථාන දෙකයි ඉතුරු වෙන්න ඕනේ. එහෙනම් මෙතනින් දශම ස්ථාන දෙකක් ඉතුරු වුණාම කුඩා එක්කෙනා 5.2යි 4. කුඩා එක්කෙනා
මේවා අයින් වෙන්න ඕනේ. විශාල එක්කෙනා 5.25. මොකද 2.4ට වඩා ඊළඟ එකක් වැඩි වෙන්නේ 2.5නේ. එහෙනම් අපි දෙවන දශම ස්ථානයට වට යද්දී බලන්නේ තුන්වෙනියා දිහා. තුන්වෙනියා 5 හෝ 5ට වැඩි හින්දා අපිට මෙයාගේ ඉහළට යන්න වෙනවා. එහෙනම් උත්තරේ 5.25යි කියලා එන්න ඕනේ. ඊළඟට 9 වෙනි ගාන අපිට කියනවා කෙසෙල් කැනක ඇති ගෙඩි ගණන ආසන්න 10ට වැටයූ විට 300යි. එහෙනම් ආසන්න 10ට වටයපුවාම කෙසෙල් කැනේ ගෙඩි 300ක් තියනවලු. එම කෙසෙල් කැනේ තිබිය හැකි උපරිම ගෙඩි ගණන හා අවම ගෙඩි ගණන සොයන්න කියලා කියනවා. පුතේ එහෙනම් අපි ඉස්සෙල්ලා හොයාගන්න ඕනේ ආසන්න 10ට වටයපුවාම 300 වෙන්නේ මොන සංඛ්‍යාවද? 295 නේද? 295 ආසන්න 10ට වටයදී 5 හෝ 5ට වැඩි හින්දා මේක 300ට යනවා. 296 297 298 299 300 මම අනිත් ටික පල්ලෙහෙන් ලියන්න. ඒ වගේම 301 302 303 304 එච්චරයිනේ. ඔන්න ඔය ටික එක ස්ථානයේ 5 හෝ 5ට වැඩි හින්දා 295 296 297 298 299 යන්නේ 300 ගාවට. ඊළඟට එක ස්ථානයේ 5ට අඩු හින්දා එක මේ 301 302 303 304 යන්නේ 300 ගාවට. එහෙමනම් ආසන්න 10ට වට යන්න පුළුවන් 300 වෙන්න කුඩාම සංඛ්‍යාව අපි ලියනවා කුඩාම එක්කෙනා 295 විශාලම එක්කෙනා 304. එහෙනම් පුතේ කෙසෙල් කනේ ගෙඩි 295ක් තිබ්බත් ආසන්න 10ට වටේපුවාම 300යි කියලා කියන්නේ. ගෙඩි 304ක් තිබ්බත් ආසන්න 10ට වටේපුවාම 300යි කියලා කියන්නේ. එහෙනම් කුඩාම එක්කෙනා තියෙන්න පුළුවන් 295 විශාලම එක්කෙනා 304. හරි. ඊළඟට ඔන්න පස්වෙනි පිටුවේ අන්තිම කොටසේදී පටන් ගන්නවා අපි පතහා නිර්මාණ පාඩමේ කෙටි සටහන. දැන් මේක නම් ඇත්තටම පුතේ පතහා නිර්මාණ පාඩමේ කෙටි සටහනේ සම්පූර්ණ කරන්න දෙයක් ඔයාලට නැහැ. මොකද මේකෙදි මම කෙටි සටහනට දාලා තියෙන්නේ අපි නිර්මාණයන් කරපු නිර්මාණවල පියවරයන් ටික. අන්න ඒ ටික තමයි මම මේ කෙටි සටහනට දාලා තියෙන්නේ. අපි මේකෙන් කීපයක් සාකච්ඡා කරලා බලමුකෝ ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ රූප සටහන් මම ඔයාලට කියලා දෙන්නම්. මොනවද මේ පියවර කියලා කියන්නේ කියලා. බලන්න පස්වෙනි පිටුවේ දැන් පතහා නිර්මාණ පාඩම පටන් ගත්තාම පළවෙනියටම තියෙන්නේ සරල රේඛා ඛණ්ඩයකට ලම්බ සමච්ඡේදකයක් නිර්මාණය කිරීම. මතක් කරලා බලන්න පුතේ අපි ලම්බක රේඛා 4ක් නිර්මාණය කරා. ඒ හතරෙන් පළවෙනියට අපි ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරා. එතකොට අන්නේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන හැටි පියවර 4කින් 1 2 3 4 කියලා පියවර 4ක් මම රූප සටහන් දාලා තියෙනවා. පළවෙනි පියවරේදී අපි කරන්නේ xy කියන සරල රේඛාව ඇඳගන්න එක. ඔන්න පළවෙනි පියවර. ඊළඟට දෙවෙනි පියවරේදී අපි මොකද්ද කරේ? මෙන්න මේ x ගේත් y ගේත් කවකටුවේ තුඩ තියලා අපි x ගේ කවකට්ටේ තුඩ තියලා භාගයට වැඩි දුරක් කරන් ඡාපයක් ගැහුවා. ඊළඟට y ගෙත් තියලා මේ පැත්තට ආපහු ඡාපයක් ගැහුවා. දැන් ඕක අපි එකපාරම උඩයි යටයි දෙක ගහගත්තානේ නිර්මාණ පාඩමේදී. ඒ කියන්නේ ඕනනම් තුන්වෙනි එකට යන්න පුළුවන් අපිට මේ දෙවෙනි පියවර නැතුව. දෙවෙනි පියවර නැතුව අපිට තුන්වෙනි පියවරට එකපාර යන්න පුළුවන්. x ගේ තිබ්බා භාගයට වැඩි දුරක් ගැහුවා, ඡාපයක් ගැහුවා. අපි යටිනුත් ඒ ඡාපයම ගැහුවා. ඊළඟට දුර වෙනස් කරන්න නැතුව y ගේ තිබිලා මේ ඡාප දෙක ගැහුවා. ඊළඟට හතරවෙනි පියවරේදී මෙන්න මේ ඡාප දෙක යා කරලා මේ රේඛාවේ xy රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරගෙන තියෙනවා. පුතේ අන්නේ ඒක විතරක් දාගන්න. මේ හතරවෙනි පියවරේදී මේකට ලම්බ සමච්ඡේදකය කියන්න හේතුව අපි කීවා මේක xy රේඛාවට ලම්බක වෙනවා. ඒ වගේම xy රේඛාව හරියටම සමාන කොටස් දෙකකට බෙදෙනවා. අන්න ඒකයි අපි මෙයාට ලම්බ සමච්ඡේදකය කියලා කිව්වේ. එතකොට මෙන්න මේ කාරණා ටික ওই රූප සටහනේ දාලා නැහැ. මෙතන ලම්බකය කියලා රතු පාටින් දාගන්න. මෙතන මේක සමාන කොටස් දෙකකට බෙදෙනවා කියලා ওই විදිහට රතු පාටින් දාගන්න ওই රූප සටහනේ.
හතරවෙනි පියවරට අදාළ රූප සටහනේ. ඊළඟට අපි තව ලම්බකයක් නිර්මාණය කරා. ඔන්න අපේ ඊළඟ මාතෘකාව තියෙනවා රේඛාවකට බාහිරින් පිහිටි ලක්ෂයක සිට එම රේඛාවට ලම්බක රේඛාවක් නිර්මාණය. ඕක මට මතක හැටියට මම ඔයාලට හතරවෙනි පියවර විදිහට තමයි ඉගැන්වුවේ. ඒ වුණාට මම මේ කෙටි සටහනට දෙවෙනි එක විදිහට දාලා තියෙනවා. එහෙනම් ඒකත් අපි කොහොමද මේ පියවරයන් ටික යන්නේ කියලා බලමු. දැන් මේකෙදි කරන්නේ පුතේ මේ සරල රේඛාවක් තියෙනවා PQ කියලා. මෙන්න මෙහෙම මේ PQ කියන සරල රේඛාවට මෙන්න මේ වගේ තැනක බාහිරින් L කියලා ලක්ෂයක් තියෙනවා. මේ L වල ඉඳලා ලම්බකයක් නිර්මාණය කරන්න හදන්නේ. එහෙනම් පළවෙනි පියවරේ ඔන්න PQ සරල රේඛාව තියෙනවා. L කියලා බාහිර ලක්ෂය තියෙනවා. ඊළඟට දෙවෙනි පියවරේදී අපි මෙන්න මේ L වල කවකටුවේ තුඩ තියලා මේ L වල කවකටුවේ තුඩ තියලා මේක මෙන්න මෙහෙම තැන් දෙකකදී ඡේදනය වෙන්න ඡාපයක් ගහනවා. ওই ඡාපයේ දෙකලවරට xy කියලා අපි අකුරු දෙකක් දාගෙන තියෙනවා. ඊළඟට තුන්වෙනි පියවරේදී අපි කරේ දැන් අපි මෙතෙන් දෙනකම් වැඩේ ඉවරයි. මෙතන xy හොයාගෙන ඉවරයි. මෙතන l තියෙනවා. තුන්වෙනි පියවරේදී අපි කරේ මෙන්න මේ x වල කවකට්ටේ තුඩ තියලා x හා y අතර භාගයට වැඩි දුරක් අරගෙන මේ පැත්තෙන් ඡාපයක් ගැහුවා. ඊළඟට y වල කවකට්ටේ තුඩ තියලා ඒ දුර වෙනස් කරන්න නැතුව ආපහු ඡාපයක් ගැහුවා. හරි. දැන් හතරවෙනි පියවරේදී අපිට පුළුවන් මෙන්න මේ හම්බෙච්ච ඡාපයයි මේ L කියන ලක්ෂයයි යා කරගන්න. අන්න එතකොට අපිට මේ PQ රේඛාවට L වල සිට ලම්බකයක් හම්බෙනවා. PQ රේඛාවට L වල සිට ලම්බකයක් හම්බෙනවා. මෙතන රතු පාටින් ලම්බකය දාගන්න පුතේ. ඊළඟට තවත් අපි ක්‍රමයක් ඉගෙන ගත්තා මේ සරල රේඛාවක් මත ලක්ෂයක ඉඳලා කොහොමද ලම්බකයක් නිර්මාණය කරන්න කියලා. අන්න ඒකත් මම ඊළඟට දීලා තියෙනවා. අපි ඒකත් බලමු කොහොමද පියවර ටික ගමන් කරන්න කියන එක. එතකොට මේකේ ඔයාලට සම්පූර්ණ කරන්න ලොකු දෙයක් නැහැ. මේ ෂෝට් නෝට් එක ඇතුලේ තියෙන්නේ මේ නිර්මාණ පාඩමේදී අපි කරපු ටිකේ පියවර ටික. ඒවට 1 2 3ද කියලා දාලා තියෙනවා පැහැදිලිව බලන්න. මෙන්න මේ උඩින් තියෙනවා 1 2 3 4 කියලා හැම රූප සටහනකම. ඊළඟට දැන් බලන්නකෝ රේඛාවක් මත ලක්ෂයක සිට එම රේඛාවට ලම්බකයක් නිර්මාණය කිරීම තමයි ඊළඟ කොටසේදී අපි කරන්නේ. එතකොට ඒකේ පළවෙනියට දීලා තියෙනවා මෙන්න මෙහෙම AB කියන සරල රේඛාවේ P කියලා ලක්ෂයක් දීලා තියෙනවා. ඊළඟට අපි දෙවෙනියට කරේ මෙන්න මේ P වල කවකට්ටේ තුඩ තියලා කැමති දුරක් අරගෙන මෙන්න මෙහෙම ඡාප දෙකක් ගහගත්තා. ওই ඡාප දෙකට LM කියලා අපි අකුරු දාලා තියෙනවා. ඊළඟට දැන් AB සරල රේඛාව තිබ්බා. P කියන ලක්ෂය තිබ්බා. අපි P වල ඉඳලා ඡාප දෙකක් ගහගත්තා LM කියලා. දැන් තුන්වෙනි පියවරේදී තියෙන්නේ මෙන්න මේ L වල කවකට්ටේ තුඩ තියලා භාගයට වැඩි දුරක් අරගෙන ඡාපයකුත් M වල කවකට්ටේ තුඩ තියලා මේ පැත්තට ඡාපයකුත් ගහගන්න එක. ඊළඟට හතරවෙනි පියවරේදී අපි ඔන්න ඔය ඡාප ටික යා කරා. කවුද යා කරන්නේ අපි? මේ P කියන ලක්ෂයයි මෙන්න මෙතන ඡේදනය වෙච්ච මේ L වල සහ M වල තියලා ගහපු ඡාපයයි අපි යා කරගන්නවා. එතකොට මෙන්න මෙතන ලම්බකයක් හැදෙනවා. එහෙනම් ඔකට අපි කිව්වා රේඛාවක මත ලක්ෂයක ඉඳලා P කියලා මත ලක්ෂයක ඉඳලා කොහොමද ලම්බකයක් යන්නේ කියලා. ඊළඟට හතරවෙනි ආකාරය අපි ඉගෙන ගත්ත ලම්බක රේඛා නිර්මාණය කරන සරල රේඛා ඛණ්ඩයක අන්ත ලක්ෂයක. ඒ කියන්නේ කෙලවරක. දැන් AB කියන සරල රේඛාවේ A කියන කෙලවරේදී ඕන වුණොත් කොහොමද අපි ලම්බක රේඛාවක් නිර්මාණය කරන්න කියලා. එතකොට ඒකටත් අපිට මේ පියවර හතරම තමා ගමන් කරන්න තියෙන්නේ. මම ඒ හින්දා එතන පියවර හතර දීලා නැහැ. හැබැයි පොඩි විශේෂ වැඩක් කරන්න තියෙනවා. ඒ විශේෂ වැඩේ තමා දැන් මෙන්න මෙහෙමනේ මේ විදිහට AB කියන සරල රේඛාව ගත්තාම මේක නම් xy කියලා තියෙන මම xy කියලාම ගන්න. xy කියන සරල රේඛාව ගත්තාම අපිට x වලදී ලම්බකයක් නිර්මාණය කරන්න ඕන නම් මේක කඩේරකින් චුට්ටක් දික් කර ගන්නවා. දික් කරගෙන
මේ මෙතන හිතන්න x කියලා. එහෙනම් මේ කරපු වැඩ ටික ඉස්සරහට කරගෙන ගියාම අපිට මෙතනින් ලම්බකයක් ගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔය විදිහට අපි ලම්බක රේඛා 4ක් නිර්මාණය කරන හැටි ඉගෙන ගත්තා. නිර්මාණ පාඩමේදී. ඒක පොඩ්ඩක් ඔන්න මතක් කරලා දුන්නා මම. ඊළඟට විශේෂ අවස්ථාවක් තමයි දැන් මේ කෝණ කියලා කියන්නේ. ඒකෙදි කෝණ සමච්ඡේදනය කිරීම ඒ අතරිනුත් වඩාත් විශේෂ වෙනවා. හේතුව අපිට අංශක 30 කෝණය, ඒ වගේම අංශක 45 වගේ කෝණ නිර්මාණය කරද්දී මේ කෝණ සමච්ඡේදනය කරන එක අනිවාර්යයෙන්ම ඕන වෙනවා. එහෙනම් කෝණ සමච්ඡේදනය කිරීමටත් මම පියවර 3ක් දීලා තියෙනවා. බලන්න පළවෙනි පියවරේදී දීලා තිබ්බ කෝණයේ AOB කියලා කෝණයක් දීලා තිබ්බේ. ඒ කෝණයේ ශීර්ෂයේ අපි කවකට්ටේ තුඩ තියලා මෙන්න මෙහෙම ඡාපයක් ගහගෙන මෙතෙන්ට x හා y කියලා අකුරු දෙකක් දාගෙන තියෙනවා. ඊළඟට දෙවන පියවරේදී අපි කරන්නේ දැන් අපි දෙවනි පියවරට එද්දි මෙන්න මේ වැඩේ ඉවරයි. මෙතන මෙහෙම ඡාපයක් ගහලා තියෙන්නේ. ඊළඟට දෙවන පියවරේදී අපි කරන්නේ මෙන්න මේ x හා y වල කවකටුවේ තුඩ තියලා ඡාප දෙකක් ගහ ගන්නවා. x වල තියලා මේ පැත්තට ගැහුවා, y වල තියලා මේ පැත්තට ගැහුවා. ඊළඟට තුන්වෙනි පියවරේදී අපිට පුළුවන් මේ AOB කියන කෝණයේ සමච්ඡේදකය ඇඳ ගන්න මෙන්න මේ ඡේදනය වෙච්ච ඡාප දෙකයි O කියන ශීර්ෂයයි යා කරලා. එහෙනම් ඕකට අපි කියනවා මේ කෝණයේ සමච්ඡේදකය කියලා. හරි. ඊළඟට අංශක 60 කෝණය නිර්මාණය කරන හැටි කෙටි සටහන තියෙනවා. ඒක ඔයාලට මතකයිනේ නේද? ආයෙ මම අඳින්න ඕනේ නැහැ. ඊළඟට අංශක 30 කෝණය කොහොමද කරේ කියලා කෙටි සටහන දීලා තියෙනවා 7 වෙනි පිටුවේ අන්තිමට. එතකොට අංශක 30 අඳින්නෙත් අපි 60 කෝණයක් ඇඳලා මෙන්න මේ විදිහට සමච්ඡේදනය කරගෙන. ඊළඟට 8 වෙනි පිටුවේ අපිට තියෙන අංශක 120 නිර්මාණය කරන හැටි අර 60 කෝණය අඳිනවා වගේම අපි තවත් 60ක් එහා පැත්තට අඳින එක කරන්නේ. ඊළඟට අංශක 90 නිර්මාණය කරන්නත් අමුතුවෙන් ආයෙ කියලා දෙන්න දෙයක් නැහැ. මොකද අපි ලම්බක රේඛා නිර්මාණය කිරීමේ අවස්ථා 4ක් කතා කරා. මම පොඩ්ඩක් සරලව කොහොමද ආපහු අංශක 90 නිර්මාණය කරන්න කියලා චුට්ටක් මම ඇඳලා පෙන්නන්නම්. දැන් අපිට දීලා තියෙනවා මේකේ මේ ටියුට් එකේ තියෙන රූප සටහන ගන්න නැතුව මම වෙනම රූප සටහනක් ගන්නම්. අපිට දීලා තියෙනවා මෙන්න මේ සරල රේඛාවේ අපි හිතමු මෙන්න මේ හරියෙන් අපිට අංශක 90 කෝණයක් නිර්මාණය කරන්න ඕනේ. එhmenan අපි ඉස්සරෝම කරන්නේ දැන් මේ අංශක 90 කෝණය නිර්මාණය කරන්න ඕන එතන අපි A කියලා හිතමු. මෙන්න මේ A වල කවකටුවේ තුඩ තියලා දෙපැත්තට ඡාප දෙකක් ගහ ගන්නවා. ওই ඡාප දෙක මම x හා y කීවොත් අපි මේ x වල කවකටුවේ තුඩ තියලා භාගයට වැඩි දුරක් කරා මේ පැත්තෙන් ඡාපයකුත් ඒ දුර වෙනස් නොකර y වල තියලා මේ විදිහට ඡාපයකුත් ගහගෙන අපිට පුළුවන් මේක යා කරලා මෙන්න මෙතන අංශක 90ක් හදාගන්න. ඊළඟට අංශක 45 නිර්මාණය කරද්දී මේ හදාගත්ත අංශක 90 කෝණය අපිට මෙන්න මේ පියවර 3 අනුගමනය කරලා සමච්ඡේදනය කරගන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට කෝණ නිර්මාණය කර ගැනීමත් කරන්න පුළුවන්. ඊළඟට තවත් අන්තිම කොටස විදිහට අපිට මේ පතහා නිර්මාණ පාඩමේදී හම්බුණා කෝණයක් පිටපත් කිරීම කරන්නේ කොහොමද කියන එක. එතකොට ඒකටත් මම පියවර 4ක් ඔයාලට දීලා තියෙනවා කොහොමද කෝණයක් පිටපත් කරන්න කියන එක. මම මේ පියවර 4 පොඩ්ඩක් සරලව ආපහු මතක් කරලා දෙන්නම්. බලන්න පුතේ පළවෙනි පියවරේදී මෙන්න මේ විදිහ කෝණයක් අපිට දීලා තියෙනවා AOB කියලා. අපිට මේ QP රේඛාව මත PQR කියලා තමයි මේ කෝණය හදාගන්න ඕන. අනේ එතන R කියන එක අමතක කරන්නකෝ. එහෙම එකක් මේකේ දීලා නැහැ. හරි. අපි දෙවෙනි පියවරේදී මෙන්න මෙහෙම වැඩක් කරනවා. මේ AOB කියන කෝණයේ ශීර්ෂයේ අපි කවකට්ට තියලා මේ විදිහට ඡාපයක් ගහන මෙතන x හා y කියලා ලකුණු කරගන්නවා. ඒ විදිහටම මෙන්න මේ O වල තියලා ගහපු මේ ඡාපයම අපි දුර වෙනස් කරන්නේ නැතුව මෙතනත් P වල තියලා ඒ ඡාපය ගහ ගන්නවා. ඊළඟට මෙතෙන්ට අපි K අකුරක් දාගෙන තියනවා. බලන්න තුන්වෙනි පියවරේදී දැන් මම මේක විතරයි දීලා තියෙන්නේ. QP මෙතනින් මේ විදිහේ ඡාපය තියෙනවා. මෙතන K කියලා තියෙනවා. දැන් තුන්වෙනි පියවරේදී අපි කරන්නේ මෙන්න මේ
x වලින් කව කට්ටේ තුඩ තියලා y ට දුර ගන්නවා. x වලින් කව කට්ටේ තුඩ තියලා මෙහෙම ඈත් කරලා මෙතෙන්ට දුර ගන්නවා. අරගෙන ඒක මේ k වල තියලා මෙන්න මෙහෙම ඡාපයක් ගහ ගන්නවා. ඒකට අපි L කියලා දාලා තියෙනවා. එහෙනම් හතරවෙනි පියවරේදී අපිට පුළුවන් මෙන්න මේ L කියන ඡාපය P ට යා කරන්න. එතකොට අපිට හම් වෙනවා මේ AOB කියන කෝණයට සමානම කෝණයක් QPL කියලා. එතකොට ඕකට අපි කිව්වා කෝණයක් පිටපත් කිරීම කියලා. හරි. පුතේ 9 වෙනි පිටුවේ ඉඳලා අපිට පතහා නිර්මාණ කියන පාඩමේ ප්‍රශ්න පත්‍රය දීලා තියෙනවා. ඒකේ ලොකු ගණන් දෙකක්. ඒ කියන්නේ වාර විභාගයකට හා සාමාන්‍ය පෙළ විභාගයකටත් මේ විදිහම ගාණක් එනවා. එතකොට මීට වඩා තව චුට්ටක් ඇඩ්වාන්ස් වෙච්ච ගාණක් සාමාන්‍ය පෙළටත් එනවා. හැබැයි රටාව මේකමයි. මේ ආකාරයටම තමයි ගාණක් එන්නේ. වගන්ති ගාණක් එන්නේ. එහෙමනම් අපි ඒක මමත් කවකටුවක් පැන්සලක් අඩිරුලක් පාවිච්චි කරලා අර ඔයාලට නෝට් එක කියලා දුන්නා වගේ පාඩම කියලා දුන්නා වගේ මේ පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න වලට මම උත්තරේ ඔයාලට කියලා දෙන්නම්. එහෙමනම් මම හිතනවා පුතේ දැන් ඔයාලා මේ අපිට වැටේ මහා විද්‍යාත්මක අංකණය සහ පතහා නිර්මාණ කියන නිබන්ධනයේ තිබුණු අපිට ඉතුරු වෙලා තියෙන දැන් ප්‍රශ්න පත්‍රය තමයි හරි වැරදි බලා ගන්න ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න පත්‍රය තමයි මේ පතහා නිර්මාණ කියන පාඩමේ දීලා තියෙන ප්‍රශ්න පත්‍රය. 9 වෙනි පිටුවේ පල්ලෙහායින් දීලා තියෙනවා මෙන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නය. ඔයාලට දැන් පේනවා ඇති ප්‍රශ්නේ මොකද්ද කියලා. පතහා නිර්මාණ පාඩම සිහිපත් කරගෙන බලන්න කවකටුව හා සරල ධාරය භාවිතා කරමින් නිර්මාණ රේඛා පැහැදිලිව දක්වමින් මෙන්න මේ නිර්මාණය කරන්න කියලා කියනවා. එතකොට පළවෙනි රෝම ඉලක්කම දැන් මෙතන රෝම ඉලක්කම් 5ක් තියෙනවා 1 2 3 4 5 කියලා. මේ පහම එකම නිර්මාණය අපි කරන්නේ. දැන් සමහර ළමයි මේක අවබෝධයක් නැතුව රෝම ඉලක්කම එක වෙනම එහෙම කරන්න බෑ අපිට. මෙන්න මේ රෝම ඉලක්කම් පහම මේ එක කියන ගාන යටතේ තියෙන්නේ. එහෙමනම් අපි මේ රෝම ඉලක්කම් පහෙන්ම එන නිර්මාණය එක නිර්මාණයක් විදියට සලකන්නේ. හරි බලමු එහෙනම් අපිට පළවෙනියට කියලා තියෙනවා රෝම ඉලක්කම 1න් AB සමානයි සෙන්ටිමීටර 8ක් වන රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන්න කියලා. එතකොට පුතේ අපි ඒ රේඛා ඛණ්ඩය වුණත් අඩිරූලෙන් මැනලා නෙමේ නිර්මාණය කරන්නේ. බලන්න එහෙනම් අපි ඉස්සෙල්ලා නිකන් සරල රේඛාවක් අඳිනවා. අඩිරූල පාවිච්චි කරලා අපි නිකන් සරල රේඛාවක් අඳිනවා. හැබැයි දැන් අපිට කියනවා මේක සෙන්ටිමීටර 8ක් වෙන්න ඕන කියලා. එහෙමනම් ඊට පස්සේ අපි කවකටුවට සෙන්ටිමීටර 8ක දුරක් පේනව නේද ඔයාලට? මම කවකටුවේ තුඩ තිබ්බා සෙන්ටිමීටර් 0 කියන තැන. එහෙනම් එතනින් තියලා මම පැන්සල අරයි යනවා සෙන්ටිමීටර 8 කියන තැනට. හරි. දැන් එහෙනම් අපිට මෙන්න මේ කවකටුවේ යකඩ තුඩ හා පැන්සල් තුඩ අතර සෙන්ටිමීටර 8ක දුරක් ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ සරල රේඛාවේ කැමති තැනකින් මේක තියලා මේ පැත්තට අපි ඡාපයක් ගහනවා. ගහලා ආපහු මේ ඡාපය උඩ තියලා අපි මේ පැත්තට ඡාපයක් ගහනවා. හරි. එහෙනම් දැන් මෙන්න මේ ඡාප දෙක අතර සෙන්ටිමීටර 8ක් තියෙනවා. අපි ඒක නම් කරනවා AB කියලා. AB සෙන්ටිමීටර 8ක් වෙන සරල රේඛා ඛණ්ඩය ඔන්න අපි නිර්මාණය කරගත්තා. පළවෙනි රෝම ඉලක්කම. ඊළඟට දෙවෙනි රෝම ඉලක්කමේ කියනවා ABC කෝණය අංශක 30ක් වන පරිදි හා AC සෙන්ටිමීටර 8ක් වන පරිදි C ලක්ෂයක් ලකුණු කරන්න කියලා. එහෙනම් පුතේ දැන් අපිට මේකේ වැඩ දෙකක් තියෙනවා. ඒ තමයි ඉස්සෙල්ලා අපි ABC කෝණය දැන් C අකුරක් මෙහෙ කොහෙවත් නැහැ අපිට තාම. දැන් අපි මේ C අකුර හොයාගන්න හදන්නේ. එහෙනම් අපි ABC අපි හිතනවා මේ පැත්තේ C කොහේ හරි ඇති. මොකද AB තියෙනවා එහෙනම් C මෙහෙ ඇති. මෙතන අංශක 30ක කෝණයක් හැදේ කියලා. එහෙනම් අපි ඉස්සරෝම ABC අංශක 30ක් වන විදිහට මෙන්න මෙතන අංශක 30 කෝණයක් නිර්මාණය කරන්න ඕනේ. මතක් කරගන්න අපි කොහොමද අංශක 30 කෝණය නිර්මාණය කරේ? මෙන්න මෙහෙම ශීර්ෂය දැන් අපි දන්නවා B කියන ශීර්ෂය. එහෙනම් එතනින් කව කට්ටේ තුඩ තියලා ඡාපයක් ගහ ගන්නවා කැමති දුරක් අරගෙන. ඊළඟට මෙන්න මෙතනින් කව කට්ටේ තුඩ තියලා අර දුර වෙනස් කරන්නේ නැතුව මේ ඡාපයේ ඡේදනය කරනවා. ඊට පස්සේ අපිට පුළුවන්
මෙන්න මේ ඡේදනය වෙච්ච ඡාප කොටසයි මේ B ශීර්ෂය යා කරගත්තාම අංශක 60ක කෝණයක් හම්බෙන්නේ. හැබැයි අපිට අංශක 60ක කෝණයක් මෙතෙන්ද වැඩක් නැහැ. ඒ හින්දා මම මේ රේඛාව කඩේරි වලින් දාගත්තා. ඊළඟට අපි මේ අංශක 60 කෝණය සමච්ඡේදනය කරන්න ඕන. එහෙනම් කෝණයක් සමච්ඡේදනය කරද්දිත් අපි මෙතනින් ඡාපයක් ගහ ගන්නවා මෙන්න මේ විදිහට. දැන් මේකේ දැනටමත් මේ ඡාපය තියෙන හින්දා අපිට ආය අමුතුවෙන් ඡාපයක් ගහන්න ඕනේ නැහැ. එහෙනම් දැන් මේ ඡාපයේ දෙකලවර කවකටුවේ තුඩ තියලා කැමැති දුරක් අරගෙන අපිට මේ කෝණය සමච්ඡේදනය කරගන්න පුළුවන්. පැහැදිලි නේද? මෙන්න මෙතනින් තිබ්බා ඡාපයක් ගැහුවා. දුර වෙනස් කරන්න නැතුව මෙතනින් තියලා ආපහු මේ ඡාපයේ ඡේදනය කරනවා. දැන් මෙන්න මේ ඡේදන ලක්ෂයයි මේ ඡාප දෙකේ ඡේදන ලක්ෂයයි මේ B කියන ශීර්ෂය යා කරගත්තාම අපිට අංශක 30ක ABC කෝණය හම්බ වෙනවා. හැබැයි තාම අපිට C අකුර හම්බුනේ නැහැ. දැන් අපිට කෝණය නම් ඇඳ ගන්න පුළුවන් වුණා. තාම අපිට C අකුර හම්බුනේ නැහැ. ඊට පස්සේ මෙයාලා මේ රෝමි ඉලක්කම දෙක යටතේම තවත් පොඩි දත්තයක් දෙනවා. AC සෙන්ටිමීටර 8ක් වන පරිදි C ලක්ෂය ලකුණු කරන්න කියලා කියනවා. එහෙනම් පුතේ A කියන ලක්ෂයේ ඉඳලා C කියන ලක්ෂයට දුර සෙන්ටිමීටර 8යි කියලා යාලා අපිට කියනවා. එහෙමනම් ආපහු අපි කවකට්ටේ යකඩ තුඩ බිඳුවේ තියලා අපි මෙන්න මේ සෙන්ටිමීටර 8ක දුරක් කවකටුවට ගන්නවා. අරගෙන මෙන්න මේ A වල ඉඳලා C දක්වා තමයි සෙන්ටිමීටර 8ක දුරක් තියෙන්න ඕනේ. එහෙනම් අපි A වලින් කවකටුවේ තුඩ තියලා දැන් මේ ඇඳපු මේ අංශක 30ට ඇඳපු රේඛා උඩනේ C තියෙන්නත් ඕනේ. එහෙනම් අපි හොයනවා දැන් මේක ඡේදනය වෙන්නේ කොහෙද? මේ මෙහි කොහෙවත් ඡේදනය වෙන්නේ නැහැ. අපි මෙන්න මෙහෙම ඡාපයක් ගහලා තියා ගන්නවා. මොකද සෙන්ටිමීටර 8ක් දුරින්. හරි. දැන් මේ රේඛාව මේ B වල ඉඳලා ඇඳලා තියෙන අංශක 30 රේඛාව මගේ දිග මදි හින්දා මම ආපහු සැරයක් මේ රේඛාව දික් කර ගන්නවා. එහෙනම් දැන් අපිට හම්බෙනවා ඔය අවශ්‍යතාවයන් දෙකම සපුරන විදිහට C කියන ලක්ෂය. හරි නේද පුතේ? බලන්න රෝමි ඉලක්කම දෙකේ අපිට කියනවා ABC කෝණය ABC කෝණය අංශක 30ක් වෙන්නත් ඕන. තව එකක් A වල ඉඳලා C දක්වා සෙන්ටිමීටර 8ක් තියෙන්නත් ඕන. එහෙනම් කවකටුවේ සෙන්ටිමීටර 8ක් අපි අරගෙන මෙන්න මෙහෙම මේ රේඛාව ඡේදනය වෙන්න ඡාපයක් ගහගෙන තියනවා. හරි. ඊළඟට අපිට කියනවා AC හි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. එහෙනම් පුතේ දැන් අපිට මේ AC රේඛාවත් ඇඳ ගන්න වෙනවා. හරි. අපි ඇඳගමුකෝ AC රේඛාව. එතකොට AC රේඛාව මෙන්න මේ විදිහට අපිට හම්බෙනවා. දැන් අපිට කියනවා මේ AC රේඛාවේ රෝමි ඉලක්කම 3 යටතේ අපිට කියනවා AC රේඛාවෙහි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. එහෙනම් පුතේ අපි දන්නවා ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරද්දී දැන් A වල ඉඳලා C දක්වා තියෙන රේඛාවේ තමයි මෙන්න මේ රේඛාවේ තමයි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න ඕනේ. එහෙමනම් අපි A කියන අන්තලක්ෂය සහ C කියන අන්තලක්ෂය අතර භාගයට වැඩි දුරක් අරගෙන දැන් භාගයක් කියන්නේ මෙන්න මේ හරිය වගේනේ නේද? භාගයට වැඩි දුරක් අරගෙන දෙපැත්තෙන් ඡාප දෙකක් මෙන්න මේ විදිහට ගහ ගන්නවා. මේ දුර වෙනස් කරන්නේ නැතුව C වලත් තියලා මේ ඡාප ඡේදනය වෙන විදිහට අපි ඡාප දෙකක් ගහ ගන්නවා. එතකොට පුතේ අපිට මෙන්න මේ ඡාප දෙකේ ඡේදන ලක්ෂයන් යා කරගත්තාම මෙන්න මේ ඡාප දෙකේ ඡේදන ලක්ෂයන් යා කරගත්තාම අපිට AC රේඛාවෙහි ලම්බ සමච්ඡේදකය හම්බ වෙනවා. හරි අපි මේක යා කරගමු. ඔන්න අපි යා කරා. එහෙනම් මේ තියෙන්නේ AC රේඛාවේ ලම්බ සමච්ඡේදකය. ඔන්න මම මේක නිරූපණයත් කරා. ලම්බක වෙනවා සමච්ඡේදනයත් වෙනවා. අපිට ඕනනම් පුළුවන් මේ AC රේඛාවට සෙන්ටිමීටර 8යි කියලා දාන්න. ඒක දැම්මත් ගැටලුවක් නැහැ, නොදැම්මත් ගැටලුවක් නැහැ. හරි. ඊට පස්සේ බලන්න රෝමි ඉලක්කම 4 දී අපිට කියනවා රෝමි ඉලක්කම 4 දී අපිට කියනවා ACB කෝණේ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා. එහෙනම් ACB කෝණේත් සමච්ඡේදකය අපිට අඳින්න කියනවා. බලන්නකෝ ACB කියන්නේ මෙන්න මේ කෝණය. එහෙනම් මේ කෝණේත් සමච්ඡේදකය අපිට අඳින්න කියනවා. හරි. එහෙනම් අපි C වල කවකටුවේ තුඩ තිබ්බා. කැමැති දුරක් අරගෙන
කැමති ඡාපයක් ගහන්න පුළුවන්. ඔන්න අපි ඡාපය ගැහුවා. ගහලා මේ ඡාපයේ දෙකෙලවර කවකටුවේ තුඩ තියලා මෙතනත් දුර වෙනස් වුණත් ගැටලුවක් නැහැ, නොවුණත් ගැටලුවක් නැහැ. ඡාපයක් ගහනවා. හැබැයි මෙන්න මේ කවකටුවේ මෙතන මේ ඡාපයේ තියලා ගන්න දුරම මෙතන තියලත් ගන්න ඕන. ඒ දුර වෙනස් වෙන්න බෑ. එහෙනම් අපි මෙන්න මෙතන තියලා ගහපු ඡාපයට සමානම ඡාපයක් මෙන්න මේ ශීර්ෂය මෙතන ඡේදන ලක්ෂය තියලත් ගහනවා. එහෙනම් ඔන්න ඔය විදිහට අපිට ඒ ඡාප දෙකේ ඡේදන ලක්ෂයත් හම්බ වෙනවා. හරි. දැන් එතකොට මෙන්න මේ ඡේදන ලක්ෂය සහ C කියන කෙනා යා කරපුවාම C කෝණේහි සමච්ඡේදකය අපිට හම්බ වෙනවා. ඔන්න C කෝණේහි සමච්ඡේදකයත් අපි ඇඳගෙන තියෙනවා. පුතේ මෙන්න මෙතන චුට්ටක් මෙන්න මෙහාට යන්න ඕනේ. හරි. ඊළඟට පස්වෙනි කොටසේදී අපිට කියනවා ඉහත ඔබ නිර්මාණය කළ ලම්බ සමච්ඡේදකයේ සහ ඒ කියන්නේ මෙන්න මෙයා ලම්බ සමච්ඡේදකයේ සහ කෝණ සමච්ඡේදකය අන්න ඒ කියන්නේ මෙන්න මෙයා ඡේදනය වන ලක්ෂය P ලෙස නම් කරන්න. හරි. ඔන්න අපි P කියලා මේ ඡේදන ලක්ෂය නම් කරා. මොකද අපිට කියනවා ලම්බ සමච්ඡේදකය හා කෝණ සමච්ඡේදකය කියන දෙක ඡේදනය වෙන තැන P කියලා ලකුණු කරන්න කියලා. ඊළඟට කියනවා P සිට සෙන්ටිමීටර 4ක් දුරින් චලනය වන ලක්ෂයක පතය නිර්මාණය කරන්න කියලා. පුතේ P සිට P කියන අචල ලක්ෂයේ ඉඳලා සෙන්ටිමීටර 4ක් දුරින් චලනය වන මෙන්න මෙතන P කියන ලක්ෂයේ ඉඳලා සෙන්ටිමීටර 4ක් දුරින් චලනය වන ලක්ෂයන්ගේ පතය නිර්මාණය කරන්න කියනවා. පුතේ මොකක්ද මේ ලක්ෂයන්ගේ පතය? වෘත්තය නේද? අචල ලක්ෂයකට සමදුරින් යන්නා වූ ලක්ෂයන්ගේ පතය කියලා අපි ඉගෙන ගත්තා. මූලික පත කියන කොටස යටතේ එහෙනම් ඒකට අපි කියන්නේ වෘත්තය කියලා. හරි. සෙන්ටිමීටර 4ක් දුරින් චලනය වන වෘත්තයක් තමයි අපි අඳින්න ඕනේ. එහෙනම් සෙන්ටිමීටර 4ක දුරක් මෙන්න මේ විදිහට කවකටුවට මැනගන්න. මැනගෙන P වල තියලා දැන් අපි අඳිනවා සෙන්ටිමීටර 4ක් දුරින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ පතය. හරි. එහෙනම් අපි අඳිමු. ඔන්න ඔය විදිහේ වෘත්තයක් ඔයාලට හම්බෙන්න ඕනේ. බලන්නකෝ. දැන් මේ ඡාප කොටස් එහෙම දිග වැඩි කොටස් තියෙනවා නම් මකණ්ඩ යන්න ඒව මුකුත් කරන්න එපා. එහෙම ගැටලුවක් නැහැ. ඡාප කොටස් තිබ්බා කියලා දිග වැඩිපුර චුට්ටක් දිගට තිබ්බා කියලා ගැටලුවක් නැහැ. හරි. එහෙනම් පුතේ ඔන්න P සිට සෙන්ටිමීටර 4ක් දුරින් චලනය වන්නා වූ ලක්ෂයන්ගේ පතේ කියන මෙන්න මේ වෘත්තය අපි ඇඳගත්තා. එතකොට ඔවුන් ඔය විදිහේ නිර්මාණයක් ඔයාලට මේ පේපර් එකේ තියෙන පළවෙනි ගානට හම්බෙන්න ඕනේ. හරි. පැහැදිලි නේද? අපි බලමු එහෙනම් දෙවෙනි ගානේ මොකක්ද අපිට කියන්නේ කියලා. දෙවෙනි ගාන දීලා තියෙනවා මෙන්න මේ විදිහට 11 වෙනි පිටුවේ. ඒකෙත් අපිට කියනවා කවකටුව හා සෙන්ටිමීටර මිලිමීටර පරිමාණය පමණක්. ඒ කියන්නේ ඔය සෙන්ටිමීටර මිලිමීටර පරිමාණයක්නේ අපේ මේ කවකටුවේ මේ අඩිරූලේ තියෙන්නේ. සෙන්ටිමීටර තියෙනවා මිලිමීටර තියෙනවා. එහෙනම් අන්නේ අඩිරූලක් කියන එක තමයි එහෙම නැත්නම් සරල ධාරයක් කියන එකම තමයි මේ වචනෙන් කියන්නේ. පමණක් භාවිතා කරමින් පහත නිර්මාණ කරන්න කියලා කියනවා. හරි. අපි බලමු එහෙනම් ඒකෙත් රෝමි ලක්ෂණ 1 2 3 4 5 කියලා පහක් තියෙනවා. අපි මේ පහත් කරලා බලමු. මේකේ පළවෙනි ප්‍රශ්නයෙන් අපිට කියන්නේ සෙන්ටිමීටර 6.2ක් දිග AB සරල රේඛා ඛණ්ඩයක් අඳින්න කියලා. එහෙනම් පුතේ මෙතනත් අපි අර විදිහටම ඉස්සල්ලා නිකන් රේඛාවක් අපේ සරල ධාරයේ තියලා ගහගෙන ඊළඟට සෙන්ටිමීටර 6.2ක් අපි කවකටුවට මැනගන්න ඕනේ. එහෙනම් කවකටුවට අපි සෙන්ටිමීටර 6.2ක් බලන්න. හරි. ඒ කියන්නේ 6 මිලිමීටර දෙකක් කියන එකනේ. ඔන්න ඔය විදිහට 6.2ක් අපි කවකටුවට මැනගන්න ඕනේ. ඊළඟට අර කලින් වගේම Tamanට කැමති තැනක මේකේ කවකට්ටේ තුඩ තියලා ඡාපයක් ගහ ගන්නවා අනිත් කෙළවරෙන්. ඊළඟට ඒ ඡාපය මත කවකටුවේ තුඩ තියලා මේ පැත්තට ඡාපයක් ගහ ගන්නවා. එතකොට මෙන්න මේ ඡාප දෙක අතර සෙන්ටිමීටර් 6.2ක් තියෙනවා. අපිට කීවා මේක AB කියලා නම් කරන්න කියලා. එහෙනම් අපි ඒක AB කියලාත් නම් කරා. ඊළඟට රෝමි ඉලක්කම 2කින් කියනවා A ලක්ෂයේදී AB රේඛාවට ලම්බකයක් නිර්මාණය කරන්න කියලා. එහෙනම් පුතේ අර මෙන්න මේ A ලක්ෂයේදී මේ AB රේඛාවට ලම්බක වෙන්න මෙන්න මෙහෙම ලම්බකයක් නිර්මාණය කරන්න කියලා කියනවා. එතකොට අපි ඉගෙන ගත්තා ලම්බක වර්ග 4ක්. ඒ හතරෙන් එකක් අපි ඉගෙන ගත්තා සරල රේඛාවක අන්ත ලක්ෂයේදී. ඒ කියන්නේ එක කෙළවරකදී
කොහොමද ලම්බකයක් අඳින්නේ කියලා. දැන් එක කෙලවරකදී අඳිද්දී අපිට මේ පැත්තට කඩිරි වලින් රේඛාව දික් කරගන්න උනා. හැබැයි පුතේ දැන් මෙතනදී ආය අමුතුවෙන් රේඛාව දික් කරන්න දෙයක් නෑ. අපි කලින් ඇඳපු රේඛා ඛණ්ඩය තියෙනවා. දැන් ඒවා මකන්න එහෙම එපා. නිර්මාණවලදී ඒවා මකන්න ඕනේ නෑ වැඩිපුර ඇඳුන ඒවා. පැහැදිලි නේද? එහෙනම් මෙන්න මේක දික් කරලා තියෙන හින්දා අපිට ගැටලුවක් නෑ. අපිට පුළුවන් ඒ ලක්ෂයේදී AB රේඛාවට ලම්බකයක් අඳින්න. එහෙනම් අපි ඒවල කවකටුවේ තුඩ තිබ්බා. කැමැති දුරක් අරගෙන මෙන්න මේ විදිහට ඡාප දෙකක් ආපහු ගහ ගන්නවා. ගහලා මේ ඡාප දෙක අතර දැන් මේ ඡාප දෙකේ කාර්යභාරය ඉවරයි. ඔයාලා පටල ගන්න එපා. දැන් අපි මේ ඡාප දෙකේ වැඩේ ඉවර කරලා තියෙන්නේ. පැහැදිලි නේද? දැන් අපි කරන්නේ මේ ඡාප දෙකේ එක ලම්බකයේ අඳින එක. එහෙමනම් මෙන්න මේ ඡාප දෙක අතර අපි භාගයට වැඩි දුරක් අරගෙන මේ ඉහලින් ඡාපයක් ගහ ගන්නවා. මේක පහලින් ගහ ගන්නත් පුළුවන්. දෙකම ගහන්නත් පුළුවන්. හැබැයි මෙතන එක පැත්තකින් විතරක් ඡාපය ගහගත්තාම ඇති. එහෙනම් අපි අනිත් ඡාපය උඩත් තියලා මේ ඡාපයේ ඡේදනය වෙන්න තව ඡාපයක් ගහගත්තා. දැන් පුතේ මේ ඡාප දෙකේ ඡේදන ලක්ෂයයි. දැන් ඔන්න බලන්නකෝ. මේ මෙතන තිබ්බ ඡාප දෙකේ වැඩෙත් ඉවරයි දැන්. ඒ වගේම මේ දෙන්නගේ වැඩෙත් ඉවරයි. දැන් මේ දෙන්නගේ වැඩේ තියෙන්නේ. එහෙනම් අපි ඒක සරල ධාරය පාවිච්චි කරලා මේ විදිහට යා කර ගන්නවා. දැන් අපිට AB රේඛාවට A වලදී ලම්බකයක් නිර්මාණය වෙලා තියෙනවා. බලන්න පුතේ රෝම ඉලක්කම 3න් ලම්බකය මත C පිහිටන පරිදි. එහෙනම් C තියෙන්න ඕන මෙන්න මේ රේඛාව උඩ. මේ ලම්බක රේඛාව උඩ. ලම්බකය මත C පිහිටන පරිදි ABC කෝණය අංශක 30ක් වන කෝණයක් නිර්මාණය කරන්නලු. එහෙනම් මෙන්න මෙතනින් ABC කියලා කෝණයක් එන්න ඕනේ. මෙතන අංශක 30ක් වන විදිහට. අපි එහෙනම් B ලක්ෂයේදී ආපහු අර කලින් ගානේ කරා වගේ අංශක 30ක කෝණයක් නිර්මාණය කරගමු. ඔන්න මම ඡාපයක් ගැහුවා. මේ ඡාපයේ දුර වෙනස් කරන්න නැතුව මෙතනින් තියලා ආපහු ඡාපයක් ගැහුවා. දැන් මෙන්න මේ ඡාප දෙකේ ඡේදන ලක්ෂයයි මේ B1 යා කරපුවාම අපිට හම්බ වෙනවා අංශක 60ක කෝණයක්. ඉතින් අපිට අංශක 60 වැඩක් නැති හින්දා මම මේක කඩේරි වලින් ලකුණු කරා. ඊළඟට මේ ඡාපයම පාවිච්චි කරලා මෙන්න මේ ඡාපයම පාවිච්චි කරලා අපිට පුළුවන් කෝණ සමච්ඡේදකය නිර්මාණය කරගන්න. මම එහෙනම් මෙතන ඡාපය උඩින් තිබ්බා. කැමැති දුරක් අරගෙන ඡාපයක් ගැහුවා. ඒ දුර වෙනස් කරන්නේ නැතුව මෙතනින් තියලා මේ ඡාපයේ ඡේදනය කරනවා. හැබැයි පුතේ ඡේදනය වුන්නේ නැහනේ. එහෙනම් අපි ආපහු මෙතනින් තියලා මේක දික් කරගමු. දැන් හරිනේ. දැන් ඡේදනය වුණා. දැන් අපිට පුළුවන් මෙන්න මේ ඡේදනය වෙච්ච ඡාප දෙකේ ඡේදන ලක්ෂයයි B කියන ලක්ෂයයි යා කරලා. දැන් මේවා යා කරද්දි හරියට යා කරන්න ඕනේ. අපිට පුළුවන් C කවුද කියලා හොයාගන්න. එහෙමනම් පුතේ මෙන්න මෙතන නේද C තියෙන්න ඕනේ. මෙතන තමයි C. හේතුව අපිට කියනවානේ මෙතන අංශක 30ක් වෙන්නත් ඕනේ. ABC 30ක් වෙන්නත් ඕනේ. මේ ලම්බකය මත C තියෙන්නත් ඕනේ. හරිනේ එහෙනම් අපි ඔන්න C ලක්ෂය හොයාගත්තා. එතකොට C කියන්නේ මෙන්න මෙතන. පැහැදිලි නේද? මේ මෙතන. මේක නෙමෙයි මේක මෙතන. හරිනේ? ඊට පස්සේ හතරවෙනි එකෙන් කියනවා CB රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා කියනවා. හරි. CB රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න කියලා කියන්නේ. එහෙනම් පුතේ අපි දන්නවා CB රේඛාවේ ලම්බ සමච්ඡේදකය නම් C හා B අතර භාගයට වැඩි දුරක් අරගෙන අපි ඡාප දෙකක් ඉහළින් සහ පහළින් ගහ ගන්න ඕනේ. මම ටිකක් වැඩිපුර දුර ගත්තා. මොකද නැත්නම් එක ගොඩේ වෙනවනේ. දැන් ඡාප ටිකක් ඈතින් යන්නේ. හරි. ඊළඟට ඒ දුර වෙනස් කරන්නේ නැතුව අපි C වලත් තියලා මෙන්න මේ ඡාපයේ ඡේදනය වෙන විදිහට ඡාප දෙකක් ගහ ගන්නවා. පැහැදිලි නේද? දැන් එතකොට තියෙන්නේ මේ ඡාප දෙක මෙන්න මෙතනයි මෙන්න මේ ඡේදන ලක්ෂයයි යා කරගන්න. ඒ දෙක යා කරගත්තාම අපිට CB රේඛාවේ ලම්බ සමච්ඡේදකය හම්බ වෙනවා. හරි. ඔන්න ඔය විදිහට. එතකොට මේ තියෙන්නේ CB රේඛාවේ ලම්බ සමච්ඡේදකය. හරි. ලම්බකත් වුණා හරියටම සමානව කොටස් දෙකකටත් බෙදුණා. බලන්න පස්වෙනි එකේදී කියනවා අපිට ACB හි අගය මැන ලියන්න කියලා. එහෙනම් ACB කෝණයේ
මෙන්න මෙතන හැදිලා තියෙන ACB කෝණයේ අගේ මැනලා ලියන්න ඕන අපි රෝම ඉලක්කම 5ට. එහෙනම් අපි ඒක රෝම ඉලක්කම 5 කියලා දැම්මා. ACB කෝණය සමානයි බලමු අපි දැන් ඒක මනින්න අපිට කෝණමානයක් පාවිච්චි කරන්න වෙනවා. එහෙනම් කෝණමානයේ පාදක රේඛාව මෙන්න මේ විදිහට අපි තියාගන්නවා. තියාගෙන පාදක රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය හරියටම කෝණයේ ශීර්ෂයට තිබ්බා. දැන් අපිට පුළුවන් මේ කෝණය කොච්චරද කියලා බලා ගන්න. මෙන්න මේ අභ්‍යන්තර පරිමාණය. මොකද මේ පැත්තේනේ බාහිර පරිමාණයේ බිඳුව තියෙන්නේ. අපිට මේ පැත්ත වැඩක් නැහැ. අපිට ඕනේ මෙන්න මේ කෝණය මැනගන්න. මේ මෙතන ඉඳලා මේ තියෙන කෝණය මැනගන්න. එහෙනම් මෙන්න මෙතන අභ්‍යන්තර පරිමාණයේ බිඳුව තියෙනවා. බිඳුව 10 20 30 40 50 60 හරියටම අංශක 60 දී අපිට ඒක හම්බෙනවා. එහෙනම් පුතේ ACB කෝණයේ අගය අංශක 60ක් වෙන්න ඕනේ. ඔන්න ඒකට උත්තරේ. දැන් පුතේ මෙතන අංශක 60ක් වීමත් එක්ක තව ප්‍රමේයකුත් ඔප්පු වෙනවා. අපි දන්නවා ප්‍රමේයක් ත්‍රිකෝණයක ඕනෑම ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් වෙන්න ඕන කියලා. බලන්නකෝ පුතේ මෙතන 90යි. මෙතන 30යි. ඒ කියන්නේ 120යි. මෙතන 60යි. ඒ කියන්නේ 180යි. එහෙනම් අපි මේ කරපු නිර්මාණයත් හරි අර ප්‍රමේයත් ඔන්න මෙතනදී ආයෙ චුට්ටක් ඔප්පු කිරීමක් විදිහට හිතා ගන්න පුළුවන්. හරි පැහැදිලි නේද? එහෙනම් ඔන්න ඔය විදිහට අපි ජූනි මාසයේ සඳහා දුන්න මේ වටීම සහ විද්‍යාත්මක අංකණය කියන පාඩමට අදාළ නිබන්ධනයත් ඉවර කරනවා. එතකොට පුතේ දැන් අර අද ඉඳලා අපි අලුත් වැඩක් පටන් ගන්නවා කියවනේ. ඒක ඔයාලට මතකයිනේ. මොකද්ද කරන්න ඕනේ කියලා නේද? දැන් එහෙනම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඒ පේපර් එකටත් උත්තර සපයන්න. මොනවා හරි තාක්ෂණික ගැටලු මතුවුනොත් ඒ කියන්නේ පේපර් එක කරද්දී පේපර් එක දැන් අලුත් වැඩක්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තාක්ෂණික ගැටලුවක් තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න මම ඒක කියලා දෙන්නම් කොහොමද වෙන්න ඕනේ කියලා. හරි. එහෙමනම් පුතේ පරිස්සමින් ඉන්න හැමෝම තෙරුවන් සරණයි.